අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඔයගොල්ලන්ට හෙනව නේද කතා කරන එක? ඔව් සර්. හරි. අයිබෝන් සර්. හරි. මම ගිය සතියේ සඳහන් කළා වගේ අපි ව්‍යාකරණ මාතෘකාවට යන්න කලින් හයවෙනි පාඩම පිළිබඳව නිබන්ධනයට අමතරව අපි සාකච්ඡා කරනු ලබන පාඩමකට අදාළ ප්‍රවේශය අද දිනේ අපි පොඩි වෙලාවක් අරගෙන සාකච්ඡා කරගන්නට ඕන. මොකද ඔයගොල්ලෝ බොහෝ වෙලාවට දැන් හයවෙනි පාඩමේ කවි ටික පාඩම් කරලා ඇති. හයවෙනි පාඩමේ කවි ටික සම්පූර්ණයෙන් පාඩම් කරලා ඇති කියලා මම හිතනවා. සාමාන්‍ය පද්ධති පණ මම දන්නවා පාඩම් කරලාද නැති කියලා හරියට. නමුත් මේ ඔන්ලයින් තාක්ෂණයත් එක්ක පාඩම් කරලා නැති කියන එක හරියට දැනගන්න ක්‍රමයක් නෑ. එතකොට අපි ගිය සතියේ සාකච්ඡා කරා ඊට කලින් සතියේ සාකච්ඡා කරා පස්වෙනි පාඩම යම් ප්‍රමාණයක් නිබන්ධනයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් නොවුණත් අවශ්‍ය කරන යම් ප්‍රමාණාත්මක සාකච්ඡාවක් අපි කරා. නිබන්ධනය ඔයගොල්ලෝ ලැබුණාට පස්සේ සමහරව පින් කරගන්නද කියලා අහලා තිබ්බ නිබන්ධනය. නමුත් දැන් ඔයගොල්ලෝ කරගත්තද කියලා කොහොමද මේ නිබන්ධනය ලැබුණාන් පස්සේ තමයි ඒක ඉතිරි වැඩ ටික අපිට කරන්න. ඊට පස්සේ පාඩමේ හයවෙනි පාඩමත් තියෙනවා. හයවෙනි පාඩමෙත් නිබන්ධනය වෙනම තියෙනවා. ඔබට වැඩ කරන්න අභ්‍යාස කරන්න නිබන්ධනය වෙනම තියෙනවා. ඊට අමතරව අපි මේ විදිහට පාඩම් පිළිබඳව පොඩි අදහසක් සමස්ත පාඩම් පිළිබඳව අවධානයක් නැත්නම් සමස්ත පාඩම් පිළිබඳව අදහසක් උතුර ගන්නට ඕන නිසාම වෙනම අභ්‍යාසයක් විදිහට නැත්නම් වෙනම පාඩම් මාලාවක් විදිහට ප්‍රසන්ටේෂන් එකකින් ඔයගොල්ලොත් එක පාඩම් පිළිබඳ සාකච්ඡාවක් කරනවා කලින් පාඩමේ වගේ. එතකොට මේ පාඩම තුල අපි අවධානය යොමු කරන්න ඕන මාතෘකා කීපයක් තියෙනවා. විශේෂයෙන්ම කවියෙකු කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? මේ අපේ විශේෂයෙන් පද්‍ය කාව්‍ය විකාශනයේ මොන වගේ එකක්ද? විශේෂයෙන්ම නූතන සාහිත්‍ය යුගය පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම කතුවරයා පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕන. ඊට අමතරව පාඩම් පිළිබඳ සමස්ත අදහසක් අපි එකතු කර ගන්නට ඕන. මේ කොටස් ටික අපි සාකච්ඡා කරලා තියා ගන්නට ඕන. ඒක නිසා අද සාකච්ඡා කරන්න පුළුවන් නැත්නම් අද සාකච්ඡා කළ යුතු කවි ටික පිළිබඳ අදහසක් අපි අත්දිනේ කවි ටික පිළිබඳ යම් කිසි ජීවිතයකට එකතු කරලා තියමක් තියෙනවා. මේ පිළිබඳව නැත්නම් කවි ටික පිළිබඳ අදහසක් අපි එකතු කරන්න හදන්නේ. ගංගාවේ සංගීතය ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට පාඩම් කරලා තියෙන කවි ටික නැත්නම් ඔක්කොම කවි ටික පාඩම් කරලා ඇති. පාඩම් කරලා තියෙන ප්‍රමාණෙත් එක්ක ඔයගොල්ලෝ පාඩම් කර හැම කවියක්ම පාඩම් කරලා නම් කතා කරන දේ ඊටාම හොඳින් අවබෝධ වෙවි. කවි ටික පාඩම් නැත්නම් එතන අවබෝධ ප්‍රමාණය අඩු වෙනවා. මොකද අපිට කවි පදේ මතක් කරනකොට සම්පූර්ණ කවිය කියන්න පුළුවන් නම් අපි තාම හොඳින් කවි පාඩම් කරලායි කියන්නේ. එහෙම නැත්නම් පාඩම් කිරීම ප්‍රමාණවත් නැහැ. පාඩමට අදාළ මූලික ප්‍රවේශ සාහිත්‍ය යුගයේ නිර්මාණකරුවා ඒ වගේම අනිකුත් කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අපි අද ප්‍රධාන වශයෙන්ම කවි ටික පිළිබඳ අදහසක් තමයි නැත්නම් පාඩම් පිළිබඳ විමසීමක්. පද්‍ය පන්ති පිළිබඳ විමසීමක් තමයි අපගේ අවධානය යොමු කරන්න ඕන අද දිනේ. එතකොට ගංගාවේ සංගීතය කියන පාඩම ගත්තාම මේ පාඩම අපි දන්නවා මේ එච්.එම්. කුඩලිගම කවියාගේ නිර්මාණයක්. ඒක ඔයගොල්ලෝ දන්නවා. අනිවාර්යෙන් මතක තියාගන්න ඕන කාගේද පාඩම කාගේ නිර්මාණයක්ද කියන එක මතක තියාගන්න. ඒකට එච්.එම්. කුඩලිගම නිර්මාණකරුවා ගේ පද්‍ය 15කින් නැත්නම් කවි 15කින් සමන්විත පද්‍ය පන්තියක් තමයි ඔයගොල්ලන්ට ඒ 15න් 7ක් තමයි 6 වෙනි පාඩමට එකතු කරලා තියෙන්නේ. 6 වෙනි පාඩමට එකතු කරලා තියෙන්නේ. කවි 15යි 15න් 7ක් ඔයගොල්ලන්ට නිර්දේශ කරලා තියෙනවා. මන්බැදි පන්හිඳ කියන නිර්මාණයේ එන නිර්මාණය තමයි මේකේ මූලික නැත්නම් ප්‍රධාන උත්සාහගත ග්‍රන්ථය බවට පත් වෙන මුතිභාගී දෙක අහන්නේ නැහැ. ඒක නිසා ඒක අදාළ කරගන්න පාත් ඉස්සර දෙක කතා කරමු. ඒතර ගංගාවේ සංගීතයේ පාඩම පදනම් බවට පත් වෙන නැත්නම් ගංගාවේ සංගීතයේ පාඩම කියන පාඩම උටාගත්තේ කවි 15කින් සමන්විත පන්තියකින් තෝරාගත්තු කවි 7ක් බව පළවෙනි කාරණාව විදිහට මතක තියාගන්න. මේක එක තැන්වල මේ පද්‍ය පන්තිය ගංගාවේ සංගීතය, ගංගාවේ ගීතය ආදී විවිධ නම් වලින් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ගංගා කියලා කියන්නේ මේ පද්‍ය පන්ති වල ගත්තාම ගංගා කියලා කියන්නේ අපි දන්නවා ගංගා කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතයත් එක්ක පුදුම තරම් සමීපයක් එකක්. ගංගා කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිතයත් එක්ක පුදුම තරම් සමීපයි. ගංගා ජීවිතය හා සමානයි කියලා කියන්නේ. බුදුන් වහන්සේ තමන්ගේ
ධර්ම දේශනාව තුලත් මේ ගංග තරණය කිරීම පිළිබඳව ගංග උපමාවට අරගෙන ජීවිත තරණය පිළිබඳව නේද? බොහෝ අවස්ථාවල තමන්ගේ චරිත කතාව තුලත් තමන් විවිධ අවස්ථාවල විවිධ ධර්ම කරුණු පැහැදිලි කරනකොට මේ ගංග කියන ස්වභාවික සංසිද්ධිය නැත්නම් ස්වභාවිකත්වය භාවිතා කරලා තියෙනවා. එතකොට අපි මේ පද්‍ය පන්තියට අපගේ අවධානය යොමු කරනකොට මතක තියාගන්න කාරණාවක් තියෙනවා. පද්‍ය පන්තිය තුල විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන ප්‍රධාන කාරණා ටික. පද්‍ය පන්ති විවිධ ශේෂ්ත්‍රයන් අවධානයට යොමු කරලා තියෙනවා. විවිධ ශේෂ්ත්‍රයන් ගමන් අවධානයට යොමු කරලා තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ ගංගාවේ සංගීතය කියන පාඩම තුල ජීවිතය කියලා මේකෙත් මේක ඇත්තටම ගංගාව ගැන සෞන්දර්යාත්මක විවරණයක් කරනවා වගේම ඒ ගංග කියන සෞන්දර්යාත්මක සංසිද්ධිය ස්වභාවිකත්වය ඉදිරිපත් කරන්නෙම ජීවිතය පිළිබඳව පැහැදිලි කරනවා. ජීවිතය පිළිබඳව විවරණයක් කරනවා. ජීවිතය පිළිබඳව විවරණයක් කරනවා. ඒක නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න මේ අවසාන වශයෙන් ඔයගොල්ලෝ දැනගෙන ඉන්නට ඕන මෙන්න මේ කාරණා මේ පද්‍යපත්‍ය ආශ්‍රය විශේෂයෙන්. පළවෙනි කාරණාව තමයි මේ නිර්මාණයේ වස්තු විෂය මොකක්ද? මොකක්ද මේකේ වස්තු විෂය? වස්තු විෂය මොකක්ද? ඊළඟට මේ කවියා මේකෙන් අරමුණු කරන්නේ මොකක්ද? මේ නිර්මාණය තුලින් කවියා බලාපොරොත්තු වෙන කවියාගේ අරමුණ මොකක්ද? වස්තු විෂය කවියාගේ අරමුණ මොකක්ද? මේ වස්තු විෂය දැන් අපි දන්නවා මේකෙත් තියෙනකොට පහම තියෙන වස්තු විෂය කියලා කියන්නේ මේ ගංගාවේ ආරම්භයේ මුද්‍රාදී ඒ යාම ක්‍රියාවලිය විවරණය කරනවා. ඒ ගමන් මාගේ ක්‍රියාවලිය විවරණය කිරීම ගංගේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා ක්‍රියාවලිය විවරණය කරන තමයි ගංගාවේ සංගීතයේ පාඩමේ වස්තු විෂය බවට පත් වෙන්නේ. අපි දන්නවා. එතකොට දැන් ඒ වස්තු විෂය ආශ්‍රයෙන් මේකෙන් කවියා දෙන්න හදන නැත්නම් මේකෙන් කවියා අරමුණු කරන්නේ මොකක්ද මේ පද්‍යපන්ති? මොකක්ද මේ පද්‍යපන්ති නිර්මාණය කවියාගේ අරමුණ බවට පත් වෙන්නේ? මතක තියාගන්න මේ පද්‍යපන්තිය නිර්මාණය කිරීම මගින් කවියාගේ අරමුණ බවට පත් වෙන්නේ. කවියාගේ අරමුණ බවට පත් වෙන්නේ එකක් ස්වභාවිකත්වයෙන් අනුනෝ මේ ගංගාව පිළිබඳ සුන්දර ප්‍රවේශනත සුන්දරත්වය ගංගාවේ සුන්දරත්වය පිළිබඳ නැත්නම් ගංගාවක ක්‍රියාවලිය පිළිබඳව සෞර්ජාවිත සම්පූර්ණ. ඒකක් ඒකම මේ ගංග ආශ්‍රයෙන් මනුස්ස ජීවිතය පිළිබඳව ජීවන දර්ශනයක් නැත්නම් මිනිස් දිව්‍ය පිළිබඳ විවරණයක් කරනවා. ඔක තමයි කවියාගේ අරමුණ නැත්නම් බලාපොරොත්තු බවට පත් වෙන්නේ. එතකොට මේ සඳහා නිර්මාණ කරුව. දැන් මම කරුණු කීපයක් ඔයගොල්ලන්ට කිව්වා. දැන් මේක නිබන්ධන නැති කොටස් කීපයක් මම මතක් කරන්නේ. එකක් තමයි වස්තු විෂය. එකක් තමයි වස්තු විෂය. වස්තු විෂය. ඊළඟට අරමුණු. ඇයි මේ නිර්මාණය කරන්නේ? ඇයි මේ නිර්මාණය කරන්නේ අරමුණු? ඊළඟට මේවායේ තියෙන කාව්‍ය කාව්‍යෝක්ති මොනවද? මේකේ කාව්‍යෝක්ති වස්තු විෂය තියෙනවා. වස්තු විෂය ගැන අපි දැනගෙන ඉන්නට ඕන. අරමුණක් තියෙනවා නිර්මාණ කරුවාගේ අරමුණ අපි දැනගෙන ඉන්න ඕන. කාව්‍යෝක්ති දැනගෙන ඉන්න ඕන. ඊළඟට කාව්‍ය උපක්‍රම නිර්මාණ කරුවාගේ කාව්‍ය උපක්‍රම අපි අවධානය යොමු කරනවා. දැන් මේ කියන දේවල් අනිවාර්ය නිර්මාණ පුරාවට අපි තියෙන බව හොයන්නට ඕන. මේවට තව අවධානය යොමු කිරීම තමයි නිර්මාණයක් රස විඳින්න ඕන. මේ මම කියන්නේ මේ ගංගාවේ සංගීතයේ පාඩම විතරක් නෙවෙයි ඕනෑම පද්‍යමන්ත්‍රයක් රස විඳින්නට ඕන. මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨ පදනම් කරගෙන වස්තු විෂය මම සාමාන්‍ය පන්තියේ කතා කරලා තියෙනවා අනිත් පන්තියේදී මේ කොයි මොන ශ්‍රේෂ්ඨවද අපි රස විඳිනේකට ප්‍රවේශ වෙන්න ඕනේ කියලා මේ වස්තු විෂය අරමුණ කාව්‍යෝක්ති කාව්‍ය උපක්‍රම එතකොට නිර්මාණේ සාර්ථක අසාර්ථක භාවය නිර්මාණයේ සාර්ථකද අසාර්ථකද කියන එක සාර්ථක අසාර්ථක භාවය ඊළඟට ගත්තොත් එහෙම සමාජ පණිවුඩේ ඒතර වස්තු විෂය අරමුණ කාව්‍යෝක්ති කාය උපක්‍රම
ඊළඟට සාර්ථක භාවය සමාජ පණිවිඩය මේව තමයි සාහිත්‍ය පාඩම කියන්නේ. තව විශේෂ පද්‍ය පන්තියක් ආශ්‍රිතව අපි විමසීමට ලක් කරන්න ඕන. පද්‍ය පන්තියක් තුළ අපි හොයාගෙන යන්න ඕන මේ පද්‍ය පන්තියේ වස්තු විෂය මොකක්ද? මේ පද්‍ය පන්තිය රචනා කිරීමෙන් අරමුණු කරගන්නේ කුමක්ද? නිර්මාණ කර්ම. ඊළඟට ඒකේ තියෙන කාව්‍යෝක්ති කියන කාව්‍යෝක්ති කියලා කියන්නේ කවියට සුදුසු යෙදුමක් නැත්නම් කවියට උචිත කියමන්නේ කාව්‍යෝක්ති කියලා කියන්නේ. ඊළඟට ගත්තොත් එහෙම කාව්‍ය උපක්‍රම ඒ කියන්නේ නිර්මාණකරුවා මේ වස්තු විශ්වාසය තමන්ගේ අරමුණ ඉටු කරගන්නට භාවිතා කරලා තියෙන කාව්‍ය උපක්‍රම මොනවද? විවිධ කාව්‍ය උපක්‍රම භාවිතා කරන නිර්මාණකරුවා. එතකොට මේ ඔස්සේ මේ තේමාවට පදනම් මේ තේමාව ඔස්සේ මේ තමන්ගේ අරමුණ සාර්ථකව ඉටු වෙලාද නැත්නම් ඒ අරමුණ අසාර්ථකද? කියන්නේ මේ නිර්මාණකරුවාගේ අරමුණ සාර්ථකවද අසාර්ථක වෙලාද? ඊළඟට ගත්තම සමාජයට දෙන පණිවිඩය මොකක්ද මේ නිර්මාණ? මොකද්ද මේක සමාජයට දෙන්න හදන්නේ? මොනවද පණිවිඩය? මෙන්න මේව විමසමින් තමයි අපි පාඩමක් පිළිබඳව අපගේ අවධානය යොමු කරන්නේ. ඒතකොට නිර්මාණකරුවා හොය ප්‍රවේශය මම ගන්නේ නැහැ. ඒ කියන කතා කරන්නේ නැහැ. පාඩමේ තියෙන පද්‍ය 7 පිළිබඳව කවි 7 පිළිබඳව අදහසක් තමයි අද දිනක් පොඩි කෙටියෙන් සාකච්ඡා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ කතා කරලා තියෙනවා. අපි දන්නවා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ මොන වගේ එකක්ද කියලා. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ මොකක්ද කියලා. හරිද? මේක පොඩක් හොඳට මතක තියාගන්න. මේ කරුණු ටික පොදුවේ සමස්තයක් ලෙස ඕනෑම පද්‍ය පන්තියක් රසවින්දනයේ සඳහා අවධානය යොමු කරගෙන ඕනෑම පද්‍ය පන්තියක් රසවින්දනයේ කරන්න ඕන මෙන්න මේ වාගේ ශේෂ්ඨවලින්. මේවා ගැන අවබෝධය. කියන්නේ රසවින්දනයක් නම් මේ ටික තමයි. මේවට තව එකතු වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න රසවින්දනයක් නම් මේ ටික හෝ මේවට තව එකතු වෙන ඒවා. මේවා අනිවාර්යයි. අවස්ථ විෂය අරමුණ කායුක්ති කායපක්‍රම නිර්මාණ සාර්ථක අසාර්ථක භාවයේ සමාජ පණිවිඩය නැත්නම් පුද්ගල සංවර්ධන මොන හරි එකක් හිටු මේ ටික අනිවාර්යයි ඕනම නිර්මාණයක. ඕනම නිර්මාණයකට තියෙන වස්තු විෂයක් තියෙනවා. ඕනම නිර්මාණයකට තියෙන අරමුණක්. ඕනම නිර්මාණයක් හොඳ නිර්මාණයක් වෙන කායුක්ති බහුල වුණා. ඒකට කායපක්‍රම අනිවාර්ය නිර්මාණ කරුවෙක් භාවිතා කරනවා. ඊළඟට ගත්තම සාර්ථක භාවයේ නිර්මාණය අපි සාකච්ඡා කරනවා. ඒක අපි තමයි ඒක බලන්නේ. හොඳට මේ නිර්මාණය හොඳින් කරලාද නැද්ද? හොඳින් කරලා නම් ඒ මොනවද? හොඳින් නොකරලා නම් ඒ මොනවද? ඒව ගැන අවධානය. ඊළඟට ගත්තම සමාජයේ තියෙන පණිවිඩය මොකක්ද? සමාජගත කරන පණිවිඩයකුත් තියෙනවා. ඒව පිළිබඳව අපගේ අවධානය යොමු කරන්න ඕන. මේ කිව්වේ මේ සාකච්ඡා කරන කාරණා තුළ මේවා තමයි අපේ නිර්මාණයක්. පද්‍යපන්තියක් රසවින්දනය කරද්දී අපේ අවධානය යොමු කරන ප්‍රධානම ශේෂ්ඨ ප්‍රධානම කාරණා ඊට අමතරව තව කාරණා බොහෝ එකතු වෙන්නට පුළුවන්. මීට වඩා අඩු වෙන්නේ නැහැ වැඩි වෙන නිසා. හරිද? හරි. ඒතර ගංගාවේ සංගීතය කියන පාඩම එච්.එම්. කුඩලිගම නිර්මාණකරුවා මේ නිර්මාණකරුවාගේ නිර්මාණයක්. එතකොට මේ නිර්මාණය විශේෂයෙන්ම මේ නිර්මාණයේ කරුගේ ප්‍රවේශයකට අපි නිර්මාණකරුවා කුඩලිගම කවියා පිළිබඳව අපි අවධානය ගත්තා. මම කලින් දවස් මතක් කරා අපි දන්නවනේ නූතන සාහිත්‍යයේ ප්‍රධාන කොටස් 4යිනේ. ඒක පොඩ්ඩක් කතා කරලා තියෙන දැන් කීප වතාවක්. දැන් කියනකොටම මතක් වෙනවා. එතකොට ඒකෙන් පළවෙනි යුගය, දෙවෙනි යුගය, එළහවුල, ඉස්ලස් කවි පරපුර. මේකෙන් කොළඹගේ දෙවන කවි පරපුර නියෝජනය කරන නිර්මාණකරුවෙක් තමයි කුඩලිගම කවිය කියන්නේ. කොළඹගේ දෙවන කවි පරපුරේ නිර්මාණකරුවෝගේ ප්‍රධානතම ලක්ෂණය බවට පත් වෙන්නේ විශේෂයෙන්ම වස්තු විෂයෙන් වෙනස් වීම. වස්තු විෂය වෙනස් වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔවුන්ගේ අධ්‍යාපනය තුළ ඔවුන් විශේෂයෙන්ම බටහිර සාහිත්‍යයේ ආభాසය නිසා විශේෂයෙන්ම මෙයාට කියන අපි මේ ශෛලී කියන විවහාර නාමයකුත් ගන්නවා මේ සිංහල ශෛලී කියලා. මොකද මේ ඔහු බටහිර නිර්මාණකරුවෙක් හිටියා මේ ශෛලී කියන විවහාරයක නම තියෙන. එතකොට එයාගේ නිර්මාණ ආශ්‍රයෙන් තමයි එයා අනුසාරයෙන් තමයි නිර්මාණ කරන්නට ලක් වුනේ. නිර්මාණ කිරීම කළේ. එතකොට මේ ගංගාවේ සංගීත නිර්මාණකරුවා ගැන අපි දැන් ඔය යති ඔගේ සාහිත්‍යය අපි දැනගෙන කොළඹගේ දෙවන කවි පරපුර එහෙම නැත්නම් කොළඹගේ තරුණ කවි පරපුර. ඔගේ ලක්ෂණ විතර ගත්තොත් විශේෂම වස්තු විෂයෙන් වෙනස් වූ නිර්මාණ වස්තු විෂය තමයි ප්‍රධානතම වෙනස් තියෙන ඔගේ වස්තු විෂය වෙනස්කම් තියෙනවා. මොකද ඌ ස්වභාව සෞන්දර්යය, ප්‍රේමය, ඊළඟට ආදරය, කරුණාව, මෛත්‍රිය, සමාජ විෂමතාවය ආදී බොහෝ ශ්‍රේෂ්ඨයන් සේනහස වගේ ශ්‍රේෂ්ඨයන් තමයි නිර්මාණ වලට වස්තු විෂය කරගන්න තමයි නිර්මාණ කරතොර සිංහල ශෛලිය නැත්තම් එච්.එම්. කුඩලිගම කියන නම විවහාර කරන අපිට මතක් හිටින ගංගාවේ සංගීතය ඇතුළු බොහෝ නිර්මාණ කරලා තියෙනවා. පාඩම දාලා ගත්තොත් ගංගාවේ සංගීතය කියන පාඩම අපිට නිර්දිෂ්ට පාඩම. ඒතකොට ඒක නිර්මාණය කරලා තියෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ අපි දන්නවා
නිර්මාණයක් සාහිත්‍ය නිර්මාණයක් ඉදිරිපත් කළ හැකි දෘෂ්ටි කෝණ තුනක්. තව උන විවරණ තව විහාට ගන්න පුළුවන්. නමුත් අපි සමස්තයක් විතර ගත්තම දෘෂ්ටි කෝණ තුනක්. එක තමයි උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ අපි දන්නවා තමන්ම ඉදිරිපත් වෙලා නිර්මාණකරුවම ඉදිරිපත් වෙලා මම යන විවහාරය මම කියන විවහාරයෙන් නිර්මාණ ඉදිරිපත් කරන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඊළඟට ඊටමතර දෘෂ්ටි කෝණ තව තියෙනවා ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා එකක් තියෙනවා කියලා කියන්නේ මම තෝතොපි කියන උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ විවහාරය වෙන ඕන විදිහට ඉන් පරිබාහිර විවහාරයක් කරන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණිනොත් නිර්මාණ කරනවා. මේ ඔක්කොම මිශ්‍ර දෘෂ්ටි කෝණක් තියෙනවා. ඒකට අපි කියන සර්වවේදී දෘෂ්ටි කෝණ. සාර්වවේදී කියන දෘෂ්ටි කෝණය කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ උත්තම පුරුෂයනුත් තියෙනවා ඒකේ ප්‍රථම පුරුෂයනුත් තියෙනවා. එහෙම දෘෂ්ටි කෝණ. ඒක නිර්මාණයක් සහෘදයාවත සමීප කිරීම සඳහා නිර්මාණකරුවා ඉදිරිපත් කිරීම තමයි නිර්මාණ ඉදිරිපත් කරන බාර ගන්න ක්‍රමය. එක්ක තමම ඉදිරිපත් කළා උත්තම පුරුෂයෙන්ද එහෙම නැත්නම් වෙනත් චරිතලවා ඉදිරිපත් කිරීම කරන ප්‍රථම පුරුෂයේද නැත්නම් මේ තමන් ඉදිරිපත් කළා වෙනත් චරිතත් භාවිතා කරලා කතාව ඉදිරිපත් කරන සර්වවේදී දෘෂ්ටි කෝණය කියන එක නිර්මාණයක අපි හඳුනා ගන්නට ඕනේ. ඒකට මේක රචනා කරලා තියෙන්නේ උත්තර පුරුෂ දෘෂ්ටි කෝණය. ඒකට ඔයගොල්ලෝ දන්න ප්‍රසිද්ධ විශේෂයෙන්ම තොටගාමී ශ්‍රී රාවල හිමියන් වැඩිම වතාවක් වැඩිපුර ප්‍රමාණයක් භාවිතා කළ ඉතාම කැමැත්තෙන් භාවිතා කළ ඔහුගේ නිර්මාණ උන්වහන්සේගේ නිර්මාණ ඉතාම සාර්ථක නිර්මාණයක් බවට පත් වුණා. විශේෂයෙන්ම සමුද්‍රඝෝෂ විරිතේ. සමුද්‍රඝෝෂ විරිත කියන්නේ මාත්‍රා 18 විරිතක්. මාත්‍රා 18යි. ලෝගුරු මාත්‍රා උගුරු ගන්න මාත්‍රා නියමයන් මාත්‍රා 18යි. මාත්‍රා 18 නියමය තමයි මේ සමුද්‍රඝෝෂ විරිත කියලා කියන්නේ. විරිත ඔයගොල්ලෝ දන්න විවිධ විරිත තියෙනවා. නේද? මොරාද විරිත තියෙනවා. ඊළඟට පෙද විරිත තියෙනවා. නේද? ගී විරිත තියෙනවා. ඒ වගේ විරිත් බොහෝ දින මාළනී විරිත තියෙනවා. නේද? ඒ වගේ විවිධ විරිත් තියෙන අතර එකක් ප්‍රසිද්ධ විරිතක් තමයි සමුද්‍රඝෝෂ විරිත. විශේෂයෙන් තාලයේ මනාව ගොඩනගෙන තමයි මේ විරිත භාවිත කරන්නේ. විරිතක් හදාගන්නේ විරිතක් ආවට යට කරන්නේ නැහැ. විරිතකින් කෙරෙන්නේ අර්ථ රසය වඩාත් වැඩි කිරීමක් නැත්නම් අර්ථ රසය වැඩි කරලා අර්ථ රසය චමත්කාර ජනක රසයක් වඩපත් කිරීම තමයි විරිතක් මගින් කරන්නේ. සමස්ත පාඩම විදිහට ගත්තොත් මේ පාඩම තුළ විශේෂයෙන්ම ජීවිතය පිළිබඳ විවරණයක් තියෙන පාඩම. ගඟ ගැන තමයි කතා කරන්නේ. නමුත් ජීවිතය පිළිබඳ විවරණයක්. ඒකෙදි අටලෝ දහම ගැන සී ගන්න. අටලෝ දහම නේද? ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක ආදී කොට ගත්තු අටලෝ දහම පිළිබඳ විවරණයක් පාඩම තුළ තියෙනවා. අපි ඒ ආදාළ දැන් කොට සාකච්ඡා කරමු. ඒ වගේම මෙතන තියෙනවා මේ සමස්ත පාඩම දැන් ගඟ කියලා කියන්නේ අප්‍රාණික වස්තුවක් නේ. ගඟ කියලා කියන්නේ අප්‍රාණික වස්තුවක්. ගඟ කියලා කියන්නේ අප්‍රාණික වස්තුවක්. මේ බොහෝ සාහිත්‍යකරුවෝ මේ අප්‍රාණිකත්වයට සප්‍රාණිකත්වය ආරෝපණය කරලා නිර්මාණය කරන්නට ලක් කිරීම බොහෝ වෙලාවට දක්වලා තියෙනවා. ඒ නිසා දැන් ඒ වගේ තමයි මේ උඩිලිගම නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණය රස ගන්නලා තින්නේ මේ අප්‍රාණික වස්තුවකට සප්‍රාණිකත්වය ආරෝපණය විශේෂයෙන්ම ගඟට ගඟ කියලා අප්‍රාණික වස්තුවක් කි ගඟ ප්‍රාණත්වයට කියලා කාන්තාවකට සමීප කරලා කාන්තාවක් බවට පත් කරලා තමයි නිර්මාණය කරන්නේ. මුහුදත් එහෙමයි. මුහුදත් අප්‍රාණික වස්තුවක්. මුහුදත් සප්‍රාණිකත්වය ආරෝපණය කරලා නිර්මාණකරුවෝ ඉදිරිපත් කිරීම. මේ විතරක් නෙවෙයි බොහෝ දේවල් මේකේ හැමන බොහෝ දේවල් සප්‍රාණිකත්වය ආරෝපණය කරමින් සාහිත්‍ය කරන්නට ලක් කරගෙන තියෙනවා. ඒතර මේ ගඟ කියලා කියන්නේ බොහොම සෞන්දර්යකාමී සිතුවිල්ලක් නේ. ගඟ දිහා බලාගෙන හිටියම ගඟේ තියෙන යම් සංසිද්ධි මතක් කරාම මේ ගඟේ තියෙන ක්‍රියාවලියම බොහොම සෞන්දර්යාත්මකයි. ඒක සිත් ඇද බෙද ගන්න ස්වභාවයක් තියෙනවා. ආරම්භයේ කන්ද මුද්‍ර කියනවා චමත්කාර ජනකයි. ඊළඟට ගත්තාම ඒවායේ තියෙන නිර්මාණය වෙනවා. ඒ සෞන්දර්යකාමී චමත්කාර ජනක සිතුවිල්ලක් ඇති කරනවා. ඊළඟට ගත්තාම සමහර අවස්ථාවලදී තාම වේගින් ගඟ ගලාගෙන අවස්ථා තියෙනවා. ඊළඟට සමහර තැන්වල ගඟ ගලනවාද කියලා දැනගන්න බැරි අවස්ථා තියෙනවා. හරි මේ සමහර තැන්වල විශාල ලෙස පළලට ගඟ තියෙනවා නේද? මේ ගඟ කියලා කියන්නේ තාම සුන්දර චමත්කාර ජනක ස්වභාවිකත්වයක්. ඒතකොට ඒ පිළිබඳව සෞන්දර්යකාමී කියන්නේ සුන්දර සිත් ඇදවද ගැනීමක යුක්තව නැත්නම් සුන්දර සිතුවිල්ලකින් තමයි නිර්මාණ කරන්න ලක් කරලා තියෙන්නේ. ඒකත් එක් කාරණාවක් වඩපත් කර ගන්නට ඕන. ඒතර මේ සෞන්දර්යකාමී සිතුවිලි ගොඩනගන මේ ගඟ කියන වස්තු අරගෙන ඉවරලා ඒ ඔස්සේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම ජීවිතය පිළිබඳ ගැඹුරු දර්ශනයක් තමයි ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඒක තමයි අපි හඳුනා ගන්න මේ පද්‍යපත්ති. නිර්මාණකරුවාගේ අරමුණත් ඒකනේ. නිර්මාණකරුවාගේ අරමුණ ගඟ ගැන කියලා දෙන එක නෙමෙයි.
ගඟ කියලා අපි ගෝඩාක් අයට අපි දන්න කියලා. කොහොම සමීප ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියේ යම් තැන් අල්ලගෙන ඒ අල්ලාගත්තු යම් තැන් භාවිතා කරලා නිර්මාණකරුවෝ මොකද කරන්න උත්සාහ කරන්නේ? අපිට ජීවිතයේ පිළිබඳව නැවුම් අපිට නැති අත්දැකීමක් එකතු කරන්න හදනවා. ජීවිතේම අපිට සමහරවල් නැති අත්දැකීමක්. සමහරට කෙත්තේ උඩ තියෙන පුළුවන් මේ අත්දැකීම. මම නැති වෙන්නත් පුළුවන්. මේ කතා කරන ක්‍රියාවලියේ මේ සමහර අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා. ඒකේ සමහරලාට මේකේ තියෙන අත්දැකීම් මට නැහැ. ඒව මම ඇති කරගන්න මම කොහොමද ඔයගොල්ලෝ කලින් දවසේ මම කියලා තියෙන්නේ සාහිත්‍ය නිර්මාණයක් රස විඳීම මගින් මේ සහෘදය බොහෝ ජීවන අත්දැකීම් තමන්ගේ ජීවිතේට එකතු කරගන්න. බොහෝ අත්දැකීම් තමන් එකතු කරගන්න. ගම් කියන පද්‍යපන්තිරුත් අපි අත්දැකීම් එකතු කරගන්න හදන්නේ මේ. හරිද? ඒක තමයි මම මේ කියන්නේ ගැඹුරු ජීවන දර්ශනයක් මේකේ තියෙනවා කියලා. ඒතර මේ දැන් ගංගා කියලා මම උඩට පටන් ගන්නකොට ගංගා කියලා කියන්නේ මේ මිනිස් ජීවිතයත් සබදාහමත් දෙකම සමීපව ගලාගෙන යන තැන. සමීපව ගලා යන බුදුනහමතුරු කියන මේ බුදුගම් බලා පීනීම හරි අමාරුයි. බුදුගම් බලා පීනු ඒ කියන්නේ ගංගා කියන එක මේ දැන් අපි මේ සංසාර නැමැති මේ ඕගෙන ගඟ තරණය කරන්න ඕන කියලා කියනවා මේ මොකක් කරන්නද නිර්වාණය ළඟා කරගන්න. ඒතර ඒක දැන් ඒ කියන්නේ ඒතර සබදාහමේදී මේ සංසිද්ධිය මිනිස් දහමත් එක්ක පුදුම සම්බන්ධතාවයක් තියෙන ගඟත් එක්ක. ඔබට මතකද මම කලින් කියලා තිබේ මේ ගඟ කියන මාතෘකාව ආශ්‍රය බොහෝ සාහිත්‍ය නිර්මාණලා තියෙනවා. අපි කලින් කතා කරලා තියෙනවා මේ ආනන්ද රාජකරුණා මහතාගේ ගඟ කියන පද්‍යපන්තිය. ගඟ මේ ගංගාවේ සංගීතනේ ගඟ කියන පද්‍යපන්තිය නේද? අර ටිකින් ටිකම කඳ මුදුනින් බැස්සෙනු බයි හැටි වැඩි ගම්මාන්ට ගැලුම් බයි මේ ගඟ එන විදිය කියන්නේ ඒකම ඒ වගේම එකක් තමයි මේක. අපි එතනින් යම් අත්දැකීම් ටික එකතු කරගන්න ඔය සාහිත්‍ය නිර්මාණ රසෙ නෙමෙයි. ඊට ඒ වගේම තවත් අපිට ඒකේ නැති ප්‍රවේශම් කීපයක් ඒකේ නැති අත්දැකීම් කීපයක් අපි ගංගාවේ සංගීතය කියන පද්‍යපන්ති ආශ්‍රේ එකතු කරගන්න. ඒතර ටිකින් ටිකම කඳු මුදුනින් බැස්සෙනු බයි හැදී වැඩි ගම්මානට ගැලුම් බයි කුඩාවනේ මේ ආරම්භයලා අපි උපත් කරන අදහසක් තියෙනවා. ටික් ටික සොරතැල්ල දෙරියක් වගේ කැකිලි සිනාවෙන් බැසා ගමනයේදී පද්‍යපන්ති මතක් කරනෝනේ ඒක ගංගා ආශ්‍රේ. ඒ වගේම එකක් තමයි මේ නිර්මාණය. හරිද? ඒකත් මතක තියාගන්න. ඒතකොට මේ සබදාහමේ සංසිද්ධිය සබදාහම ජීවිතේ සමීප කරමින් නිර්මාණ කරන ඉදලා තියෙන්නේ ගංගාවේ සංගීතය කියන පාඩක වස්තු විශ්ය බවට පත් වෙන්නේ ගංගාවක ආරම්භයේ ඉඳලා අර මුහුදට යන සීමාව දක්වා. එච්චරනේ ගංගාවේ ජීවිතේ. ගංගාවේ ජීවිතය කඳුමුදුනේ ඉඳලා මුහුදට යන තැන විතරයි. ඉතින් යා මේ යනවා. ගංගාව මේ යනවා ඊට පස්සේ. ගංගාව මේ යනවා. කොතනදද? ගංගාව ආරම්භ කළ කඳුමුදුනේ සිට මුහුදට වැටෙන තාක් විතරයි ගංගාවේ ජීවිතේ තියෙන්නේ. ඉතින් පස්සේ මේ යනවා. ඒක අපි අවසානයේ කතා කරමු. එතකොට මෙන්න මේක. දැන් ඒක අර ඒකේ කිටි කාල සමානයි. ඒ කඳුමුදුනේ සිට මුහුදට වැටෙන තාක් දක්වා වූ කාලපරාසය අරගෙන ඉවරින් හත් කරන්න දැන්. මිනිස් ජීවිතේ අපේ උපදිට මට දක්වා වූ ගමන් මගේ හැමතැනම නෙමෙයි. මුළු ජීවිතය ගැනම නෙමෙයි. ජීවිතේ යම් සංසිද්ධි ජීවිතේ යම් සංසිද්ධි ගංග ආශ්‍රයෙන් අපිට නැවත මෙනෙහි කරලා දීලා යම් සිද්ධි පිළිබඳව අපිට අදහසක් යොමු කරන තමයි මේ උත්සාහ කිරීමක් කරන්නේ. එතකොට ගංගාවක ආරම්භය දැන් අපි දන්නවා මේ ඔයගොල්ලෝ නිර්මාණය කියවනම් රසවින්දන ඔයගොල්ලෝ දන්නවා ගංග තමයි මේ කතාව කියාගෙන යන්නේ. ඒ කියන්නේ කතකියා ඉදිරිපත් වෙනවා. කතකියා කවුරු වෙනවද ගංග බවට පත් වෙනවා. ඇත්තට මෙතන ගංග කියලා කියන්නේ කාන්තාවක් නේ. මෙතන මේ කියන කාන්තාව. ඇය යන්නේ ගංග කියන කාන්තාව යන්නේ මොකක් කවුරු හොයාගෙනද? සිය ස්වාමියා හොයාගෙන යන්නේ. ගංග කියන කාන්තාව යන්නේ සිය ස්වාමියා හොයාගෙන. ඒතර මෙන්න මේ ගමන පිළිබඳව තමයි ගමන යම් සංසිද්ධි පිළිබඳව තමයි මුළු අපිට සාහිත්‍ය නිර්මාණයකින් මුළු මිනිස් දිවියම විවරණය කරන්න බෑ. මුළු මිනිස් දිවියම සාහිත්‍ය නිර්මාණ එක සාහිත්‍ය නිර්මාණයක විවරණය කරන්න බෑ. ඒකේ ඒ තරම් පැතිරුණු අත්දැකීම් ස්වභාවය ප්‍රමාණික කියන එක. ඒ නිසා නිර්මාණකරුවෝ කරන්නේ මිනිස් දිවියේ යම් සුවිශේෂ සංසිද්ධි වැදගත්කම යුක්ත දැන් අරගෙන මොකක් කරනවද? ඒවා තමන්ගේ නිර්මාණය ආශ්‍රයෙන් ඉදිරිපත් කරනවා. දැන් මේ කරන්නේ ඒක. ගඟ කතා කරනවා මෙන්න. කඳු බෑ මොකද අම්බෝවිලි මඳුරු තලා පහළට ඇදියයි පරමාල් පිටි ඉවතනොලා කවදෝදී කුවාරන් කුලින තලා සංගීතවත් යම් ඉදිරියට ගලා මම ඉස්සරහට යනවා. ඇය කියන මම ඉස්සරහට යනවා. ඊටාම සතුටින් යන්නේ. විනෝදකාමී යන්නේ. මේ පුතග්ජනය මේ
අර අටලෝ දහමින් කම්පාන වන කෙනා හැම වෙලාවෙම සතුටින් ජීවත් වෙන්නේ. මොකද ඔහු ඇය දන්නවා මේකේ දුක සැප කියලා දෙකක් තියෙනවා. මේකේ මධ්‍යස්ථව අපි ඉන්නට ඕන. දුකත් අපි දරා ගන්න පුළුවන් වෙනවා සතුටත් දරා ගන්න පුළුවන්. උපරිම සතුට හෝ උපරිම දුක කියලා දෙකක් අරගෙන ඉවරලා මේ දෙකේ මධ්‍යස්ථ ජීවත් වෙන හැම කෙනෙක්ම බොහොම සන්තුෂ්ටියෙන් තෘප්තිමත්ව තමයි ජීවත් වෙන්නේ. දැන් ඇයත් ඒ වගේ ඉන්නේ සංගීතවත් වියම ඉදිරියට ගලා. ඇය සංගීතයත් වියම ඉදිරියට ගලා කියනකොහම යම කියන වචනේ තුරු තියෙන මොකක්? මම තමයි යන්නේ. කවුද ගංගාව කියන මම? නැත්තම් ගංගාව කියන මම ඕන කාන්තාව. මම යනවා ඉස්සරහ. මම ඉදිරියට මම බොහොම සතුටින් යන්නේ. මට දුක් දැන් ඇය ඉස්සරහට කියන එක තැන්වල එක ස්වභාවයක් තියෙනවා කියලා මට දුක් සහගත දේවල් තියෙනවා. නමුත් මම ඉදිරියට ගලාගෙන යනවා. ඉතින් මම මේ යන ගමනේ මම නිකන් ආවට ගියට යන්නේ නෑ. අද බෑව ගඳ බෑවක දම්බෝලි පඳුරු තලා පහට ඇදී පරමල්පේ ඉවතනවා. මම මේ සුද්ධ පවිත්‍ර කරගෙන යන්නේ ජීවිතේ. ඒ ඉතිරි කරලා යන්නේ නෑ. පළවෙනි පද පීලි දෙකෙන් ටිකක් පළවෙනි පද පීලි දෙකෙන් ටිකක් කියන නිකන් අර ගලන ගඟක ස්වභාවයක් විවරණය කරනවා. පළවෙනි පද පීලි දෙකෙන්. ගලනවා. කලදෝ දෙවෙනි පද පීලි දෙකෙන් හැබැයි ගලන ගඟක් නෙමෙයි. පිවිතුරු ගඟක් පිළිබඳ විවරණයක් කරනවා. කලදෝ දින් කියලා කියන්නේ ඊටාම පිරිසිදු ජලය. ඊටාම පිරිසිදු ජලය. සුපිරිසිදු බව සංකේතවත් කරනවා. ඊළඟට රන්පුල්න තලා කියලා කොහොම ඊටාම පිරිසිදු වෙලි තලා. ඒ කියන්නේ නිකන් ගලන ගඟක් වෙන්න බෑ. පළවෙනි පද පීලි දෙකෙන් අපිට පේන්නේ නිකන් ගලන ගඟක් වගේ දෝ කියලා. කද බෑ මොකද අපෝලි පඳුරු තලා පහළට ඇදියයි පරමාල් පිටිවතර ලක්ව අර ගඟේ තියෙන අසුද්ධ දේවල් ඔක්කොම ඉවත් කරගෙන ඉස්සරහට යනවා. කලදෝ දින පොංගවාරන් කුලි කළා සංගීතවත් තියම් ඉදිරියට ගන්න. සංගීතවත් වෙලා ඉස්සරහට යනවා කියන දහස් දෙය. එතකොට ඇයි තාම විනෝදෙන් මේක කියන්නේ ඊටම සන්තුෂ්ටියෙන් ඉන්නේ. මොකද ඇයි ජීවිතය බඳ අවබෝධයක් අරගෙන තියෙනවා. අවබෝධය ගත්ත බව පිස්සාදී සාකච්ඡා කරනවා. එතකොට මේ තාම සන්තෝෂිය යන මේ ගමන අපේ ජීවිතය තුළ ඊටම මේ හොඳ අවබෝධයක් තියාගන්න. හොඳ නරක අවබෝධයක් තියාගෙන හැම වෙලාවෙම සීනි කරගෙන තුටින් ගමනක් යනකොට සතුටින්. ඒතර මේ ඇය මේ ගංගාව යන විඥානුකූල ගමන. මේ ගමන තුල එනේ ඒ ගඟ තුලින් ඇති කරන ශබ්දය ඇට මිහිරි නාදයක්. ඇට මිහිරි නාදයක්. මේක කලදෝදියේ අනුපන දලා වගේ රූපක ඒ කලදෝදියෙන් කියලා ගන්නේ ඒකේ රූපකාර්ථයක් තියෙන මොකද්ද? ඒ කලදෝදියෙන් කියලා කියන්නේ තාම සුපිරිසිදු බව. පවිත්‍රතාවය. රන්පුල්ලේ තලා කියලා කියන්නේ සුපිරිසිදු බව පවිත්‍රතාවය. ඒ රූපක දෙකකින් භාවිත ඒ රූපකාර්ථ වලින් අදහස් කරන්නේ ඒක පවිත්‍රතාවය අදහස් කරන්නේ. ඊළඟට ඔය විශේෂ පළවෙනි පදේ පළවෙනි පද දෙකේ මුල් පද දෙකෙන් මම අරකුව කාරණා පළවෙනි පද දෙකේ මේ අදහස් දෙවෙනි පද දෙකේ තවත් අදහසක් දෙන්නේ විශේෂයෙන්ම දෙවෙනි පද වලින් ඇය සතු පිවිතුරු බව සුපිරිසිදු බව තමයි විවරණය කරලා තියෙන්නේ. ඒක විශේෂයෙන්ම තත් බව වදන් භාවිතා කළ ගත්ත කලදෝදියෙන් කිව්වහම තත් බව වචනයක් පුල්න තලා කිව්වහම තත් සම වචනයක් ආදී වල තත් බව වචන භාවිතා කළ තත් සම කියලා කියන තවත් භාෂාවකට සමාන වචන තත් බව කියලා කියන වෙනත් භාෂාවකින් බිඳිලා අපේ භාෂාවට ආපු වචන එවැනි පාඩමක් අපිට ඉස්සරහදී තියෙනවා ව්‍යාකරණය තුල. එවැනි පාඩමක් අපිට ව්‍යාකරණය තුල සාකච්ඡා කරන්න තියෙනවා ඉස්සරහදී. ඊළඟට මේ අපිට මේ ගඟක් ගලාගෙන යන ආකාරය පිළිබඳ යම් අදහසක් වාක් චිත්‍රයක් මේ නිර්මාණය තුලින් මවා ගැනීම හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අර මේකේ තියෙන විරිත් මේ භාවිත කළ සමුද්‍රකෝෂ විරිත නිසා ගඟක ප්‍රවාහය නැත්නම් ගඟක් ගලා යාම පිළිබඳ අදහසක් ගඟක ගලා යාම පිළිබඳ විවරණයකුත් නිර්මාණය කිරීම අපිට එකතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම නිර්මාණයේ හැම එකතරම තවත් කාව්‍ය උපක්‍රමයක් විතර එලිසමය භාවිත කරලා තියෙන එලිසමය තුලින් ඇති කරගත්තා වූ ශබ්ද රසයෙන් ඇති කරගන්නා වූ රිද්මයත් ටිකක් ගඟෙහි ගමන් ලතාවට සමීප රිද්මයක් තමයි භාවිත කරලා තියෙන්නේ. එලිසමය තුලින් ඇති කරලා තියෙන ශබ්ද රසයෙන් තියෙන වෙන එකක්. ඊළඟට අපි ගත්තොත් දෙවෙනි කවියට ගියොත් දැන් අර ගඟක ආරම්භයේ ඉඳන් කතා කරේ ජීවිතේ ආරම්භය පිළිබඳ. ඊළඟට මෙතන තියෙනවා ගඟ ගලාගෙන යනකොට අපේ ජීවිතය හම්බ වෙන දුෂ්කරතයක්. දැන් ගඟ
හැම වෙලාවෙම සතුටින් නැහැනේ ජීවිතේ. පළවෙනි පද පීලේ පළවෙනි කවියෙන් කිව්වේ ජීවිතේ සතුටුයි කියලා. ඇයම කියනවා හැමතැනම සතුටු නෑ. එහෙම නෑ කියලා දැනගත්තාම සතුටුයි. ජීවිතේ හැමදාම සතුටු නෑනේ. දුක සතුට දෙක සමබරව තියෙනවා. හැබැයි ඇය දන්නවා මේ දෙකම තියෙනවා කියලා. එතකොටත් සතුටුයිනේ. දන්නේ නැත්නම් තමයි දුක්ම වෙන්නට ඕන. දෙකම සමබරයි දෙකම තියෙනවා කියලා දැනගත්තාම සතුටු වෙනවා ජීවිතේ පියවර. සැඟවි මෙබි මිනිස්සු සැලවෙමි සසලවෙමි. සැඟවෙනවා. ඊටම ගමන් ගඟ ඇවිල්ලා කාලක් ගාවහම එහෙම සමහරලාට තිබුණාද කියලා හොයාගන්න නැති වෙන්න පුළුවන්. එහෙනම් අපිට සමහරලාට පාරේ ගමන් කරනකොට ගඟ දිහා බැලුවම අපිට පේනවා සමහර තැන්වල ගඟ පේන්නේ නැහැ. ඊටම ගමන් සමහරලාට ගඟ පේන්නේ නැහැ. දැන් ওই කන්දකින් බහැලා ගඟක් ගත්තාම සමහර ආරම්භක අවස්ථාව ගත්තාම සමහර තැන්වල ඒ නියන් සමයත් එක්ක එහෙම බැලුවෙන් පස්සේ සමහර තැන්වල ගඟ පේන්නේ නැහැ. ආයෙ හිටපු ගමන් මතුවෙන දැන් තියෙනවා. උඩ වතුර පාරක් තිබෙනවා. ඒ වෙවිල්ල සමහරලාට ගඟේ සමහර තැන් ඉතාම නිස්සල. සෙලවෙන්න ඔය නිකන් තියෙනවා. සමහර තැන් මොකද වෙන්නේ? සසලයි. දැන් උදාහරණයක් අපි නිකන් ගඟක් ගත්තොත් එහෙම ගඟේ අපිට දෘෂ්ටිමානයෙන් ගත්තොත් මේක විවිධාර්ථකතන ගන්න පුළුවන්. ගඟ විවිධාර්ථකතනින් අපිට හිතන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ගඟේ මාවත පේන්නේ නැහැ. ගඟේ නෝ පේන්නේ නැහැ. තව හිතපු ගමන් පේනවා ගඟ. ඊළඟට තවත් සමහර වෙලාවට ගඟ ඔහි බහැලා යනවා කිසිම හවකුවක් නැහැ. නිකන් ඔහි ගලාගෙන යනවා. තවත් සමහරලාට මේ සාමාන්‍ය විදිහට ගලාගෙන ගිහපු ගඟ එක්වරම ප්‍රපාතයකට දැහැලෙනවා. සස්සල වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කොහොම හරි හැබරි හරි මම මේ වැඩේ කරගන්න එහෙම කරගෙන යනවා. හැබැයි එහෙම කියලා නවතින්නේ නැහැ. මම පසුබසින්නේ නැහැ. නොනවත්තාම ඉදිරියට යනවා. ඒක එතන තියෙන පුදුම අදිෂ්ඨාන ශීලීත්වයක්. උදාර සිතුවිල්ලක් තියෙන. මට මේක අපේ ජීවිතේ වගේ. මට මගේ සමහර ජීවිතයේ සමහර දේවල් මට සමහර අවස්ථාවලදී මට පසුබසින්න වෙලා තියෙනවා. සැඟවිලා ඉන්න වෙලා තියෙනවා. පසුබසින්න වෙලා තියෙනවා. සමහරලාට සමහර ප්‍රශ්නවල සමහර දේවල්වලට මම මැදිහත් වෙලා ඒව ඉටු කර ගන්න වෙලා තියෙනවා. ජීවිතේ සමහර තැන් තියෙනවා මේ බොහොම නිහඬව ඉන්න වෙච්ච අවස්ථා. මධ්‍යස්ථ ස්වභාවය. තවත් ජීවිතේ මට සමහර අවස්ථා තියෙනවා ඊටාම දුක්ඛිත දේවල්. ඊටාම දුක්ඛිත ස්වභාවයෙන් පත්. ඒ මිනිස් ජීවිතේ ස්වභාවය සසල වෙන්නේ. හැබැයි ඇඹරි හරි මම මොකද කරන්නේ? අමාරුවෙන් හරි මම මොකද කරන්නේ? මේ ජීවිතේ ජය ගන්නට ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අදිෂ්ඨානශීලීත්වයෙන් උදාරත්වයෙන් යුක්තව ඉදිරියට යන්නට ඕනේ. එහෙම නොගියොත් අපේ ජීවිතේ මොකද වෙන්නේ? අපි පරාදයටපත් වෙනවා. ඒක තමයි මේ කියන්නේ. එතකොට විශේෂයෙන්ම ওই පැරණි කවියා දක්වලා තියෙනවා මේ ගඟ භාර්යාවකටත් මුහුද සාම්පූෂරත් ඒ කවි සමය අනුවම තමයි නිර්මාණ කරුවා මෙතනදී මේ භාවිතය කරන්නේ. විශේෂයෙන්ම ඇය තාම බලාපොරොත්තු සහගත ගමනක් මේ යන්නේ. ඔයලා හරි මට හම්බ වෙනෝනේ අනිවාර්යයෙන් මේ දිගු ගමනක් නෙමෙයි කෙටි ගමනක් නෙමෙයි මේ. දීර්ඝ ගමනක්. මේ දීර්ඝ ගමනේදී මට කොහොම හරි ඒවා හමු වෙනවා. හමු වෙන එක නම් ස්ථිරයි. මොකද්ද හමු වෙන එක ස්ථිරයි කියලා කියන්නේ? ඉපදුනොත් මැරෙනවා වගේ තමයි. ගඟ ආරම්භ වුණොත් ගඟේ මරණය නැත්නම් සාම්ප්‍රදායික හමු වීම අනිවාර්යයෙන් වෙනවා. හරි. එතකොට මේ සාමාන්‍ය කුටුම්බයක් කියලා කියන ඔයගොල්ලෝ දන්නවා මේ පවුල් එකක කියන්නේ කුටුම්බයක් කියලා කියන්නේ පවුල් එකයි. ඒකේ දෙමව්පියෝ දරුවෝ වැඩිහිටියෝ ඉන්න කිප් දෙනෙක් ඉන්න එකක් වෙන කුටුම්බයක් කියලා කියන්නේ පවුල් එකකයක්. ආර්ථිකය තුළ සාකච්ඡා. ඒකෙත් සාම්පුරුෂයා හා බිරිඳ අතර තියෙන වාකීම් යුතුයකම් බෙදා ගැනීම පිළිබඳ සිහිගැන්වීම මම මේ කරන්නේ. ගංගා කියන අය තමන්ගේ ජීවිතයට දැන් කාන්තාවක් වුණාම අපි හිතමු දැන් විවාහ වීම සඳහා යන ගමනක් කියලා. මේ විවාහ වීම සඳහා යන ගමනේදී සාම්පුරුෂයා හමුනහම තමන්ගේ ජීවිතයේ බොහෝ දේවල් බෙදා ගන්න ඕනේ. තනියෙන් තමයි හැම එකක්ම මේ බරදරාගෙන ආවේ අය. තමන්ගේ හැම වාක්‍යම තමන්ම තමයි පැටලලා දෙන්නේ. දැන් මොකද කරන්නේ? අන්න සමන්ගේ සාම්පුරුෂයා සමග ඒ තමන්ගේ බර මොකක් කරගන්නවද? බෙදා ගන්නවා. දුක සැප බෙදා ගන්නවා. ඒක තමයි මේ කියන්නේ. තමන් තනියෙන් දරාගත්තු සියල්ල දැන් වාක්‍යයේ මිතුකම් මොකක් කරගන්නද දෙන්න අතර බෙදා ගන්න. ඒක තමයි මේ කියන්නේ. හරිද? ඒතර මෙතන අපි තවදුරටත් අපි සාකච්ඡා කරමු. දැන් මෙතන මේ කතා කරන්නේ සැඟවෙමි පිනිස්සලෙමි සසලෙමි ඇඹරි මෙහි පසුලපසින් නොනවතමි කියලා කොහොමද? මෙතන මේ කියන්නේ මොකද්ද? මේ ප්‍රකාශ කරන කාන්තාවක්. ඒතර අපිට පේන්නේ ඇය මොන කාන්තාවක්ද? ඊටාම ධෛර්යවන්ත කාන්තාවක්. පසු නොබසින කාන්තාවක්. එවිතර විදිරට යන කාන්තාවක්. උදාර කාන්තාවක්.
ඒක තමයි මෙතන දොනිතාර්ථවත් කරන්නේ. හරිද දොනිතාර්ථ. ඒතර මේ ඔය විශේෂයෙන් පළවෙනි පද පිළිදෙකින් ගංගාවේ ගමන් මඟ පිළිබඳ කතා මේ විශේෂ විවරණයක් කරනවා. අවසාන පද එක්ක ගත්තන් පස්සේ තමන්ගේ වගකීම් ටිකම බෙදා ගැනීම පිළිබඳ විවරණයක් කරනවා. හරිද? අනුප්‍රාසය රසය ඇති කරනවා පළවෙනි පද පිළි දෙකෙන් සැඟවෙමි, එවෙමි, නිස්සල වෙමි, සසල වෙමි, මියන්න කියන වචනේ භාවිතා කිරීම මගින් ඇති කරගෙන තියෙන්නේ අනුප්‍රාස රසය. අනුප්‍රාස රසය. ඒක තමයි උතර මේ කතා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කවිය අසත ප්‍රතිභාව කියලා කියන්නේ අලුතින් යමක් නිර්මාණය කිරීමේ හැකියාව. අලුතින් යමක් නිර්මාණය කිරීමේ හැකියාව. වෙන නිර්මාණකරුවෝ මේක කරලා තිබ්බනම් මේක ප්‍රතිභා සම්පන්න නිර්මාණයක් වෙන්නේ නැහැ. මේ යෙදුම්, මේ භාවිතයන්, මේ සිතුවිලි, මෙහෙම සිතන එක නිර්මාණකරුවා කරලා තියෙන ප්‍රතිභා පූර්ණත්වයේ විදහා දක්වමි. හරිද? ඒතර මේ සමස්තක විතර තමයි ජීවිතය පිළිබඳ විවරණයක් මේ කරන්නේ. ජීවිතය පිළිබඳ මේ තුර චිත්‍ර රූපවන අවස්ථාත් බොහෝ රාශියක් තියෙනවා. මේ ගඟ ආශ්‍රයෙන් අපේ ජීවිතේ ගන්න සිදුවීම් විවරණය කිරීමක් කරනවා. හරිද? ඊළඟට දැන් මේ අපි ගඟක් දැක්කහම අපි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් අලුතින්ම දකින ගඟක අවස්ථා දෙකක් ගැන විවරණය කරනවා. මේ ගඟ පටන් ගන්නෙ කොහෙන්ද? මේ ගඟ ඉවර වෙන්නේ කොහෙන්ද? මොකද ඔය සාමාන්‍යයෙන් ගඟක් දැක්කම අපි අහන ප්‍රශ්න දෙක. ගඟ පටන් ගන්නෙ කොහෙන්ද? ඒකම අපිට ආයෙත් කල්පනා කරනවා අපි මේ ගඟ කොයි පැත්තෙන් කොහෙන්ද ඉවර වෙන්නේ? එහෙම නිකන් ගඟක් ගැන අවධානයකට යනවා නම්. එතකොට එහෙම ප්‍රශ්න කරනවා කියලා මේ ගඟ දන්නවා මිනිස්සු. එහෙම ප්‍රශ්න කිරීමක් කරනවා කියලා ගඟ දන්නවා. මිනිස්සු එහෙම තමයි. මිනිස්සු මේ කොහොමවත් මිනිස්සු සර් ඔය කියන්නේ සෝක ලියා ගන්න ඕනේ සර්. නෑ ලියන්න එපා. මේ ටික මම ඉස්සරහට දෙනවා. නිබන්ධනෙන් තමයි එකතු වෙන්නේ. ඔයගොල්ලන්ට පස්වෙනි පාඩමේ නිබන්ධනයේ වගේම කවියට පහලින් මේ ටික එකතු කරලා දෙනවා. දැන්ට ඔයගොල්ලෝ මේ අහගෙන ඉන්න මේ ටික ප්‍රමාණවත් අහගෙන ඉන්න. ඊට පස්සේ print කරගන්න මේ අවශ්‍ය කාරණා ටික print කරලා දෙන්න. හරිද? ඊළඟ නිබන්ධනයේ මේ ටික ලැබෙනවා. මම මේ සාකච්ඡා කරන්නේ කලින් පාඩම වගේ සමස්තයක් කතා කරන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නා සටහන් කරගත්තා කියලා ගැටුවන්නේ සිංහල විෂය කොහොමද ලියන්න ඕනේ. මම මේක ලිව්වයි නැtei කියලා මේක නොලැබෙන්නේ නෑ. මේ කර්ම සියල්ලම ඔයගොල්ලන්ට නිබන්ධනය තුල අන්තර්ගත කරලා ලැබෙනවා. හරිද? අනිවාර්යෙන් එහෙම වෙනවා. ඊළඟට ගත්තොත් එහෙම දැන් මේ ඔන්න බලන්න ගඟ අපි සාමාන්‍ය ගඟෙන් ප්‍රශ්න ගන්න. අපි ගඟක් දැක්කම අහන සාමාන්‍ය ප්‍රශ්න. මේ වැදගත් දේවල් නෙමෙයි. ගඟට දැන් එපා වෙලා තියෙන්නේ. මේ ගඟ අවසානයේ කියනවා මිනිසුන් ගිහින් නිතරම පසු වෙන්නේ කිමදේ කියා කිසිවෙක් කියයි නොයසන්. හැම වෙලාවෙම මිනිස්සු අනුන් ගැනමයි හොයන්නේ. එන හැම කෙනාම අහන්නේ මේ පටන් ගත්තේ කොහෙන්ද අවසන් කරන්න කොහෙන්ද? හැබැයි ගඟ කොහොමද කියන්නේ? ගඟ කියනවා පටන් ගැනීමක් නෙමෙයි. පටන් ගැනීමක් නෙමෙයි ගඟ අවදානය කරන්නේ. මිනිස්සු තමයි පටන් ගත්තේ කොහෙන්ද අවසන් කරේ කොහෙන්ද කියලා අහන්නේ. ගඟ අහනවා මිනිස්සුන්ගෙන් මොකක්ද අහන්නේ? ඔගොල්ලෝ හැම වෙලාවෙම යනවා. ඔගොල්ලෝ අවසන් කරන තැනක් තියෙනවා. ගිහිල්ලා ආපු වෙනවා. අපි ගඟෙන් අහන්නේ මොකද්ද? පටන් ගන්නෙ කොහෙද අවසන් කරන්නේ කොහෙන්ද කියලා. ගඟ අපිට පෙරලා කියන මොකද්ද? එහෙම නෙමෙයි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු යනවා. ගිහිල්ලා ආපු වෙනවා. කියන්නේ මිනිස්සු මැරෙනවා. මිනිස්සු උපදිනවා. මරණය ගැන සිහි ගන්න ඕනේ ඉස්සෙල්ලා. උප්පත්ති ගැන ආසාවක් ඇති කරනව නෙමෙයි. බලන්න මේ ප්‍රශ්න විමසන ස්වභාවය. උප්පත්ති ගැන නෙමෙයි කියන්නේ. මිනිස්සු එනවා යනවා කියලා කියන්නේ මිනිස්සු ගිහිල්ලා ආපු වෙනවා. එහෙනම් මේ ගිහිල්ලා ආපු වෙන එකට උත්තරයක් ගන්න බුද්ධහමට අනුව. ඒ කියන්නේ මැරෙලා උපදිනවා. ඒක නෙමෙයි කියන්නේ. ඒකට උත්තරයක් ගන්න. හරිය අපූර්ව විදිහට නිර්මාණ කරුවත් පරිසං වෙලා තියෙන ප්‍රශ්නේ විමසන ස්වභාවය අනුව ඒ කියන්නේ ඉපදිලා මරනවා කියන එක සිහි ගන්න ඕනේ. මරණය සහ උත්පත්ති පිළිබඳ විවරණයක් තමයි එතන ඇති කරලා තියෙන එකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේ ප්‍රශ්නේ විමසන ස්වභාවය වෙනසකුත් තියෙනවා. බුදුදහමේ හැම නිතරම කතා කරනවානේ. බුදුහාමුදුරුවෝ නිතරම තමන්ගේ ධර්ම දේශනාව තුළ විමසලා දෙන අනුන් ගැන හොයනට වඩා තමන් ගැන සීම තමයි උතුම් කියලා හැම වෙලාවෙම අපි අහලා තියෙනවා. අහන වලක අනුන් ගැන හොයන එක තමන් ගැන හොයන එකද වඩා වැදගත් උතුම් කියලා. ඒකෝර කියනවා නෑ අනුන් ගැන හොයනට වඩා තමන් ගැන සීම තමයි වඩාත් උතුම් කියලා. මේක මේ ගැඹුරු ජීවන දර්ශනයක්. ඒ උපදේශයකුත් දෙනවා නිර්මාණ කරනවා. මොකද කියන්නේ? ඒ නිසා ගංග කියන විදිහට කියන නිර්මාණ කරනවා අනුන් ගැන හොයනට වඩා හැමෝම අනුන් ගැන හොයනවා. ඉස්සෙල්ලා තමන් ගැන හොයනවා. ඇයි තමන් බුදුදහමට අනුව තමන් ඉපදුනේ ඇයි? තමන් මිය යන්නේ මොකද? මිය ගියන් පස්සේ ආපහු උපදින්නේ ඇයි? මෙන්න මේ ගැඹුරු ජීවන දර්ශනය මිනිසාර සමීප කරන උත්සාහ කරන සෞර්යයන් සමීප කරන උත්සාහ කරනවා. මේ ගැඹුරු උපදේශකුත් දෙනවා. හැම වෙලාවෙම අනුන් ගැන හොයන්න එපා. තමන් ගැන හොයන්න. තමන් ගැන. මේ සදා නිර්මාණ කර විශේෂම කටවහර කියන වාක්‍යයෙන් භාවිත කරලා තියෙන ඒක නිසාම සහෝදරයන්ට වඩා සමීප කරලා තියෙන නිර්මාණ. හරිද?
ඊළඟට බලන්න දැන් අපි මේ ගඟ කියන ස්වභාවය අප්‍රාණිකත්වය සප්‍රාණිකත්වයට ලක් කරනවා. ඊළඟට මුහුද නැමැති අප්‍රාණික වස්තු සප්‍රාණිකත්වයට ලක් කරනවා. මේ බලනකොට තවත් තැනක් අප්‍රාණිකත්වයට සප්‍රාණිකත්වයට ආරෝපණය කරනවා. ඒ තමයි මීයඹ කිරලා මාදම් විට ලදුරු වී ඇකෙහි හෙලා හඬවයි සැදසුලඟරයි. කාගේ ඇකේද මේ කවුරු කියන්නේ කාගේ ඇකේද මේ? ඇකෙහි හෙලා. මොකද්ද මේ ඇකේ? ඇකේ කියලා කියන්නේ උකුල. කාගේ උකුලෙහි? ඇකේ හෙලා. කාගේ උකුලෙහි හෙලාද මේ? කාගේ උකුලෙහි හෙලාද මේ හඬවයි? හඬවයි සැදසුලඟරයි. මීයඹ කිරලා මාදම් විට ලදරු වී. දැන් මේ නිර්මාණකරුවෝ කියන විදිහට මීයඹ කිරලා මාදම් විට කියන ඒවා ලදරු වී කියලා කියන්නේ ඒවා කුඩා අවදියේ. අර අපි කියන ගැට කාලේ. නොමේරු අවදී. ලදරු වී කියලා කියන එක. ඒ කියන්නේ මීයඹ කිරල ඊළඟට මාදම් මේවා ගංගාසට තියෙන දේවල් කියලා අපි හිතමු. ඒතකොට ඒවා ලදරු වීම ඇකේ හෙලා. ඇකේ හෙලා කියලා කියන්නේ මේ උකුලට අතැරලා හෙලලා අතැරලා කාගේද ගංගාව නැමැති ස්ත්‍රියගේ උකුලට ඇය නලවනවා මේවා මේ අකාලේ බිමට පතිත වෙච්ච අකාලේ තමන්ගේ උකුලට වැටුණු මීයඹ කිරලා මාදම් ගෙඩි කුඩා කාලේම තමන්ගේ උකුලට දෙන හේතුව තමයි සැදසුලම ජීවිතේ හැම වෙන්න පුළුවන් මිනිස් දිවිය කොයි වෙලාවද කියලා කියන්න බෑ කුඩා කාලේ මිනිස්සු මේ යන්න පුළුවන් එතකොට මේ අතුරු ආබාධ සැඩසුලමගේ අතුරු ආබාධ ජීවිතය හිටපුවම වෙන්න පුළුවන් කරන දෙයක් නේ. එහෙම එකක් වෙන්න පුළුවන්. ඊළඟට ගත්තාම සුලිමෙද කැරකෙමින් ඉදුණු ගැඹුරුදී ඉදුණු නිල් කියලා කියන්නේ අද නිල් පෑන්. අද නිල් පාට ගැඹුරුදී සමහර දැනක ලස්සන මල් කැකුළු තියෙනවා. මහා මේ දැන් මේ ජීවිතේ පිරිපත කියලා කියන්නේ මේ අපිට එන්න පුළුවන් අනපේක්ෂිත කරදර විපත් පිළිබඳ අවස්ථා දෙකක් කියන්නේ. මේක දෙකයි තියෙන්නේ. එකක් තමයි සැදසුලඟ අනිත් එක තමයි සුලි. ගංගාවේ තියෙන සුලි. සැදසුලඟ එන්න පුළුවන්. ගංගාවේ සුලි තියෙන්න පුළුවන්. ජීවිතේත් ඒ වගේ. ජීවිතේත් අපි දන්නේ මොන වගේ කරදර අනපේක්ෂිත කරදර නේද කියලා. මොන වගේ විපත් ඒද කියලා අපි දන්නේ. විපත් කරදර ඉන්න පුළුවන් අපිට ඕන තරම්. මේ සබාවක ජීවත් වීම තුල. ඒවට හැබැයි මොකක් වෙන්නට ඕන? අපි ඒවට පුරු වෙන්නට ඕන. ඒවට අපි පුරු වෙන්නට ඕන. හරිද? එහෙනම් මේ කියන්නේ සා ජීවිතේ පිළිබඳව තවදුරටත් විවරණය කිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් අපි මේ කියන්නේ නේද? මෙතන මේ තවදුරටත් කියනවා ජීවිතේ සුන්දරත්වයේ වගේ අසුන්දරත්ව දේවල් ඇති වෙන්නට පුළුවන්. මේ සුන්දරත්වයත් අසුන්දරත්වයත් ඇති බව හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ. හැමදාම ජීවිතේ රසයෙන් තියෙන එකක් නෑ. උඩා කාලේ වල කෙනෙකු මේ යන්නට පුළුවන්. උඩා කාලේ කෙනෙකු මේ යන්නට පුළුවන්. ජීවිතේ සැඩ සුළං වෙන්නට පුළුවන්. සුළි වගේ තාම නරක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ සුළි වගේ දේවල් වලට සමහරලාට මල් කැකුලේ කියලා කියන උදාමය ඒවා විතරපත් වෙන්න පුළුවන්. ජීවිත ප්‍රතිකරණයක් කරලා නේ. ඊළඟට හිරිමා සිනා රැලි පෙන පිළි මිහිරිතම ගල් පරවලම හැපි බිහි කරලා හැපි සිහි කරමි මම බිහි කරමි. මම සමතරිදලා හමුවේ අලසකව නීරසයි අතරමඟ අවහිර මුදුටු කල. ඒතර මිනිස් දිවස බදාවත සම්බන්ධතා දාශක පදන මේ ඉදිරිපත් කරලා සමහරලාට ජීවිතයේ මේ ඇය කියනවා ගංගාව කියන ඇය කියනවා මම මේ මගේ ජීවිතයේ දැන් තමන් මේ ගඟ ගලාගෙන යනකොට ගල් පරවල වැදිලා ගඟට බාධා ඇති කරලා ඒවෙන් වෙන පිටු ඇති කරනවානේ. ඊට ගඟට බාධාවක් නැති කරලා තියෙන අතරම ගත්තාම තමන් ගඟට බාධාවක් ඇති කරලා තියෙනවා. සමහරවිට මිනිස්සු මොකද කරන්නේ තමන්ගේ ජීවිතේට බාධා ඇතුලෙන් පස්සේ ඒවයින් පලා යනවා. ඒවා ආදරෙන් වැරදගන්නේ නේ. හැබැයි ගඟ කියනෝ නෑ මම එහෙම නෑ. මගේ ගමට බාධා බොහෝ තියෙනවා. මං ඒවා ඊටාම සුන්දර ලෙස දකිනවා. ඉරිමා සිනා රැලි පෙනපිලු මිහිරිතම ගල්පරවල හැපි සිහි කරනවා. බිහි කරනවා. මගේ ජීවිතේ විවිධ බාධාවක් තියෙනවා. මේ බාධාවන් නිසා මගේ ජීවිතේ මොකක් කියලා තියෙනවද? අලුත් වෙලා තියෙනවා, නැවුම් වෙලා තියෙනවා, රස වෙලා තියෙනවා. උදාසීනත්වයක් ඇවිල්ලම නැහැ, අලසකමක් ඇවිල්ලම නැහැ. ඇයි? මගේ ජීවිතේ විවිධ බාධා තිබුණ නිසා. විවිධ බාධා. ඔගොල්ලෝගේ ජීවිතේ තියෙන විවිධ බාධා තියෙනකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. ජීවත් වෙනවා දැනෙන්නේ. හැබැයි ඒවා බාධා සහ ඒවායේ ජීවත් වෙනවා කියලා දැනෙන බව තමන් දැනගෙන ඉන්න. එහෙම නැතුණු මොකෝ වෙන්නේ? වටිනාකමක් නැති. නිසා
කිරිමා සිනාරැලි බෙනිබිලි මිහිරිතම ගල් පරවල හැපි සිහි කරමින්ම බිහි කරමින්ම සමතෙන් ජලාවල හමුවේ අලසකම නිරසය අතරමඟ වේ නුදුටු කල අර ගල් පරවල හැපිලා මට ආපු අවහිර බාධා කිරීම සියල්ල මම මිහිරි ලෙස බාරගත්තා. ඒවා මගේ ජීවිතය සුන්දර කරා. මේ බාධා නිසා තමයි මගේ ජීවිතය සුන්දර වෙන්නේ. ගඟ කියන්නේ අපේ ජීවිතෙත් එහෙම වෙන්නට ඕන. විවිධ බාධා ආවේ අපේ ජීවිතේ. විවිධ බාධා ආවා. මේ බාධා හැම පලා යනව නෙමෙයි. මේ බාධා අපේ ජීවිතේ සුන්දරත්වය සඳහා කැඳවන එකක් වඩපත් කරනවා. බාධාවක් આવුත් ඒක ජය ගන්නට ඕන. අමාරුවේ ඒ ජය ගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට අපි ගත්ත අවසාන පද වේදේ කියනවා එහෙම බාධා වලින් තොර ජීවිතයක් කිසිම වැඩක් නැහැ. හරියට සම තැනිතලාවේ මා ගමන් කරනවා වගේ. හරි ඉපා වෙලා මම ගමන් කරනවා. මට මගේ ජීවිතේ ලස්සන වෙන්නේ බාධා ආපු තරමට තමයි. මොකද ගඟක් කියලා කියන වස්තුව ගත්තාම ගඟේ සුන්දරත්වය තියෙන්නේ බාධා తీරකම්. කඳු මුදුනේ එන ඒ ගමනේ වේගින් එන ගමනේ ඒ වායේ තියෙන ගල් පොරල හැපිලෙන ඒ ගමනේ තියෙන බාධා එක්වර බිමට පතිත වීම නිසා තියෙන බාධා කිරීම නිසා තියෙන සුන්දරත්වය තියෙලි වගේ පාත්. එහෙම තමයි ජීවිතේ. බාධා මැද්දේ සිනා වෙමින් ඒවාට කම්පා නොවි ජීවිත විස්තරන අරගෙන යන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ වෙනතු අභියෝග වලට මුහුණ දෙන්නේ නැතුව ඒවයින් පලා යන එක ජීවත් වෙනවා නෙමෙයි. අභියෝග නැත්තම් ජීවිතේ වැඩක් නැහැ. අභියෝග නැත්තම් ජීවිතේ වැඩක් නැහැ. එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? ජීවිතේ කිසිම රසයක් නැහැ. අලසයි උදාසීනයි. ඒතකොට මේවා අපි හරියට තේරුම් අරගෙන අපි ජීවිතේන අභියෝග ජය ගන්නට අවශ්‍යයි කියන ගැඹුරු උපදේශයක් අපිට ලබා දෙනවා. මේකේ තියෙන ව්‍යංග්‍යාර්ථේ ව්‍යංග්‍යාර්ථවත් එදම නොයි ටික පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඊළඟට මිනිසු නිවුර ලයන්නේ අඩිසද්දෙන් ලය යාට සසල බව මින් මතු නොනැගෙද්දෙන්. ටිකටිය ඕලු නලින් දිරලි වැද්දෙන් මල් පිටි වේලි කොළ එන අතකට එද්දෙන්. ඒතකොට දැන් එක කාරණාවක් තමයි මෙතන මතක් කරන විශේෂයෙන්ම මේ කියන කාන්තාවට තියෙන අභියෝග විශේෂයෙන්මයට මිනිස්සු තුල විවිධ අභියෝග වලට ලක් වෙන්න පුළුවන්. විවිධ තමන් ඒ සමහර අභියෝග වලට සමහර සසල වෙලත් ඇති. මොකද මේ ගංගාව කියන කාන්තාවට ගංගාව කියලා කියන කාන්තාව නැත්නම් ගඟට අපි ගඟට මිනිස්සු විවිධ තාඩන පිළිල එකතු කරනවානේ. ගඟට විවිධ තාඩන පිළිල එකතු කරනවා නේද? ස්වභාවිකත්වයට හානි කරනවා. ස්වභාවිකත්වයට හානි කරන මිනිස්සු. ඒතර සමහර මිනිස්සුන්ගේ අනිශබ්ද දැක් ආවහම මම සසල වෙනවා. සමහරව මට වළක්ව ගන්න බෑ. නේද? ගඟ කියන මාගේ දෙපස තියෙන සමහරලාට ගස් කොළන් ටික කපලා දානවා. නැත්නම් ගඟේ තියෙන යම් දේවල් විකෘති කරනවා නේද? එහෙම විවිධ දේවල් කරන මිනිස්සු සමහරලාට මට යම් සසල භාවයක් ඇති වෙනවා. මොකද මගේ අලංකාරයට හානි පමුණුනවා. මොකද මගේ සුන්දරත්වය විනාශ කරනවා. ඒ විනාශ කරනවා නිසා. එහෙම නැතුව මොනේ මම සසල වෙනවා ස්ථාවුන තරම් තියෙනවා. කාන්තාවක් කියන සමාජෙත් එහෙම කාන්තාවක් සමාජය තුල තනිවීම තුල විවිධ සසලතාවයන්ට ලක් වෙන්න පුළුවන්. මිනිසුන් නිසා. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධයක් මේ කියන්නේ. ඊළඟට හැබැයි මම දැන් සමීපව ඉන්නවා සම්පූර්ණයා. ඒක නිසා මොකද වෙන්නේ? මට දැන් බියක් නැහැ. මට බියක් හට ගන්න හේතුවක් නැහැ. මම සම්පූර්ණයක් සමීපව ඉන්නේ. සම්පූර්ණයම බලා ගන්නවා. ඒක සුරක්ෂිත භාවය. මේ සමාජය තුල කාන්තාවට සුරක්ෂිත භාවයක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම විවාහයත් එක්ක සම්පූර්ණයෙක්. ඒක තමයි අනික් කාරණා. මේ ගඟේ ඒ වගේම සුන්දර දැනුත් තියෙනවා ගඟේ. දැන් කිකටියෝලු නලියන දිය රැලි මැද්දේ කිකටියෝලු මේ තා සුන්දර ලෙස දඟල අලංකාර ලෙස ඉන්නවා. ඒ අතරේ මොකද වෙන්නේ? මල් පෙති වීලි කොළ එන අතකට ඒ අතරේ අසුන්දර වුණ නැත්නම් මල් පෙති වීලු කොළක් තියෙන්නට පුළුවන් එන අසුන්දර ස්වභාවයක් තියෙන්න පුළුවන්. එන හොඳ නරක නේ නින්දා ප්‍රශංසා දුක ඔය ඔක්කොම තියෙනවා කියලා කියන්නේ මමත් නිර්මාණ ඉදිරියට ගත්තා. අවසාන කවියට කියත් එහෙම රන්තර පිරිවරාගත් සඳ මඩලයට මහවන බිමක් මැද කිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණ විඩේ පිට කොඳුරම කෙඳිරියක් බුලලෝ ඉස්සලකොට දැන් කලින් කවිය කිව්වා දැන් සාම්පූර්ෂය සමීප ලැබිලා දැන් අනාරක්ෂිත නැහැ. දැන් මගේ අවසාන ළඟාවලා තියෙන්නේ. මගේ පෞද්ගලික දිවියක් නෑ දැන් මට. දැන් මට තියෙන සාමූහික දිවියක්. මට සාම්පූර්ෂයක් ඉන්නවා. ඒ සාම්පූර්ෂයත් එක්ක දෙන්න එක්කෙනෙක් වෙච්ච වෙනම දිවියක් දැන්. ඒ නිසා එතනින් සීමා වෙනවා. මගේ ජීවිතය ඉවරයි. මගේ ජීවිතේ දැන් ගඟ කියන ජීවිතය ඉවරයි මුහුදට ගියාම. එනවා තනිකඩ ජීවිතය අවසන් වෙනවා. කාන්තාවක් නම් තනිකඩ ජීවිතය අවසන් කරලා අලුත් තැනකට ගියන් පස්සේ ඒක වෙනම ලෝකයක් වෙනම ජීවිතයක් වඩපත් වෙනවා. ඒක මේ කියන්නේ. මම ඉස්සරලා ඉතාම සුන්දර දීපයක් ගත රන්තරු පිරිවරාගත් සඳ මඩලයක්. අර කන්ද මුදුනේ ඉන්නකොට මම රජිනක් වගේ තමයි හිටියේ. රන්තරු පිරිවරාගත් සඳ මඩලයක්. සුන්දරත්වය ගැන මේ කියන්නේ. මහා වන බිමක් මැද ගිලිකුරු අතර සිට
ඉතින් ලස්සන මේ කිරිපු අතරේ මා කඳු අතරේ ඉඳලා තමයි මම මේ ආවේ. නොමියන හේලි දහමක පණිවිඩය පිට. හේලි දහමක් කියන්නේ සදාතනික දහමක්. කොතන මේ කෙන්දිරක් මුල්ලෝ ඉස්සලකොට. මේ සියල්ලම අනිත්‍යයි. මේ සියල්ලම අනිත්‍යයි. සුන්දර ජීවිතය මගේ ක්‍රමානුකූලව දැන් මම වෙනම ජීවිතයකට යනවා. ඒක මරණයක්. අනික එක මම මේ මිනිසුන්ට කියනවා කොඳුරු මේ කෙන්දිරියක් කියලා කියන්නේ කරන්න බැරි දෙයක්. තාම අසරණ බස් කෙන්දිරිය තියෙන. දැන් කරන්න දෙයක් නැහැ. නොමියන හේලි දහම එක පණිවිඩය අරගෙන මම ආවා. ඇවිල්ලා තින්නේ. කොඳුරනවා මං කෙන්දිරියක් මුල්ලෝ ඉස්සලකොට. මේ මම දැන් මේ යනවා මේ. ගඟ ඉවරයි මගේ සීමාව මේ කියන්නේ. මගේ සීමාව. මෙතන මම අවසන් වෙනවා මගේ ජීවිතේ. ඒ පිළිවෙල ඉවරයක් තමයි මෙතන මේ ඉදිරියට කරලා තියෙන එකතු කරලා තියෙන්නේ. හරිද? හරි. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඔන්න ඔය ටික තමයි පද්‍ය නිර්මාණය. මම මේ ටික ඔයගොල්ලෝට ඉස්සරහදී ලබා දෙනවා මේ නිබන්ධනේ අර පස්වෙනි පාඩමේ වගේ නිබන්ධනය තුල අන්තර්ගත කරලා කවියට දාලා යම් පැහැදිලි කිරීමක් මේ තියෙන මේ පැහැදිලි කිරීම මම ඉතින් එකතු කරනවා. ඒක නිසා ඒක ඔක්කොම දැන් ඔයගොල්ලෝ පද්‍යපන්ති රස විඳීම සඳහා අවශ්‍ය කරන ප්‍රවේශය ගන්න ඕන නිසා මම මේ මතක් කිරීම කළේ. එතකොට වස්තු විශ්ය කවියාගේ අරමුණ මොකක්ද? නිර්මාණය කිරීමේ බලාපොරොත්තු වෙන තියෙන කවිය මොකක් කරන්නද මේ නිර්මාණය? කාව්‍යෝක්ති මොනවද? කාව්‍ය පක්‍රම මොනවද? නිර්මාණය සාර්ථකද සාර්ථකද? නිර්මාණය සාර්ථක වෙලා තියෙනවද සාර්ථක වෙලා තියෙනවද? ඊළඟට මේකෙන් දෙන සමාජ පරිණතිය මොකක්ද? මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨන්ට අවධානය යොමු කරමින් තමයි නිර්මාණය රස විඳින්න. නැත්නම් මේක ගත්තාම අපි වස්තු විශ්ය හඳුනාගත්ත නැත්නම් අනුභූතිය හඳුනාගත්තා. ඊළඟට කවියාගේ අරමුණ බවටපත් උනේ ගංග සුන්දරත්වය අසුන්දරත්වය වගේම ඒ ආශ්‍රයෙන් මිනිස් ජීවිතයේ සුන්දර තත්ත්වය අටලෝ දහම් පිළිවෙල විවරණයක් නැත්නම් අටලෝ දහම් පිළිවෙල ධර්ම කරුණ පිළිවෙල විවරණයක් ඇති කිරීම. ඕකනේ නිර්මාණ කරනවාගේ බලාපොරොත්තු බවටපත් උනේ. එතන ආරමුණ වුනේ. ඒතර නිර්මාණ ඉදිරියට ගත්තොත් එහෙනම් බොහෝ කාව්‍යෝක්ති තිබ්බා. කාව්‍යෝක්ති කරගෙන කවියුත්තේ තු කාව්‍යමය යෙදුම්නේ. නිර්මාණේ පුරාට ඉතාම හොඳ කාව්‍යෝක්ති යෙදුන කාව්‍යමය යෙදුම්. ඊළඟට අපි ගත්තොත් එහෙම කාව්‍ය උපක්‍රම විදිහට ගත්තොත් මේ ඉලිසමේ භාවිතා කළා තුන උත්ප්‍රාසරසේ භාවිතා කළා තුන තොනිතාර්ථොත් භාවිතා කළා තුන සමුද්‍රഘോഷ විරිතොස්සේ ගංගක ගලා යාමට අදාළ තාලයක් භාවිතා කළා තුන ඒක අතරසේ ශබ්ද රසයෙන් තුන තවදුරටත් කුළු ගැන්විලා තිබුණා මේ නිර්මාණේ පුරාවටම. ඒතර අපිට පේන මොකක්ද නිර්මාණ කාව්‍ය උපක්‍රම වලින් බහුල කරලා තිබුණා. ඒකත් එක ලක්ෂණයක්. හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම සාර්ථක නිර්මාණ සාර්ථක සම්බන්ධව නිර්මාණය සාර්ථකයි. නිර්මාණය සාර්ථකයි. මොකද නිර්මාණ කරනවාගේ බලාපොරොත්තු ඉටු වෙනවා නිර්මාණය ආශ්‍රය. අපි අපේ ජීවිතේ බොහෝ අත්දැකීම් එකතු කරනවා. මොනවද අපි එකතු කරන අත්දැකීම් මේ නිර්මාණය ආශ්‍රය? මොනවද අපි එකතු කරන්නේ? අපි එකතු කරගෙන අත්දැකීම් තමයි අපි බලනවා මේ අපිට කියලා දෙනවා. මොනවද කියලා දෙන්නේ? ජීවිතේට විවිධ බාධා එනවා. ඒ බාධා අපි සතුටින් බාර ගන්න ඕනේ. මොකද බාධා නැතිවෙත් අපේ ජීවිතේ වටිනාකමක් නේ. අපේ ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳ අදහසකුත් අපි එකතු කරලා තියා ගන්නට ඕනේ. මොන ඔය ටික ඊළඟට අපි ගත්තොත් සමාජයට පණිවිඩයක් දෙනවා. සමාජයට මේ නිර්මාණයේ පුරාවටම මොනවද දෙන පණිවිඩ? බොහෝ පණිවිඩ දෙනවා. විශේෂයෙන්ම ජීවන දර්ශනයක් එකතු කරනවා වගේ. ජීවන දර්ශනයක් එකතු කරනවා වගේම උපදේශ රාශියක් පාඩම ආශ්‍රයෙන් දෙනවා. අපිට කියනවා මේ ඇත්තටම මේ බොහෝ දේවල් අපිට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. බොහෝ දේවල් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නේද? ඒ වගේම ජීවිතේට අනපේක්ෂිත කරදර එන්න පුළුවන් සුළි දුනාට වගේ වෙන්න පුළුවන්. සුළි දුනාට වගේ සුළි එන්නට පුළුවන්. යම් අනපේක්ෂිත විදිහට ජීවිතේ නොයෙකුත් බාධා කම්කටොළු එන්න පුළුවන්. මේ ගල අපි යන ජීවිතේ විවිධ තාඩන පිට අපිට එන්න පුළුවන්. ලැබෙන්න නොලැබෙන්න තියෙන පුළුවන්. මේ හැම එකටම මුහුණ දෙන්නට ඕන. මුහුණ දෙන්නට ඕන. ඒවා ආදරෙන් සිපෙලද ගන්න. ඒක බලාපොරොත්තු සාගතව අරගන්න ඕන. ඒ වර්ගින මොකද කරන්නේ? අපේ ආශ්‍රයෙන් අපේ ජීවිතය තීරුම් කරගන්න ඕන. අපේ ආශ්‍රයෙන් ජීවිතය තීරුම් කරගෙන ජීවත් වෙන්න. ඒක තමයි මේ කියන්නේ නිර්මාණේ පුරාවටම වෙන්නේ කාරණා සමුදායක්. විශේෂයෙන්ම ජීවන දර්ශනයක්, සමාජයට පණිවිඩයක් ගෙන දුන්න නිර්මාණයක්. ඔයගොල්ලෝට යම්ම අදහස් බොහෝ ඇති මේ සම්බන්ධයෙන්. දැන් මම කිව්වා පස්වෙනි පාඩම පුළුවන් රස වින්දනයක් ලියන්න කියලා. දැන් ගෙදර දෙන වැඩ නම් ඇත්තටම අපි අය කරන්නේ නැහැ. ගෙදරදී කරන්න දෙන වැඩ කරන්නෙම නැහැ. ළමයි 3 දිනක් මම හිතන්නේ රචනය ලියලා තිබ්බේ. 3 දිනක්. කාබනික ගොවිතැන පිළිබඳව 3 දිනයි රචනය ලියලා තිබ්බේ. ඒකට දැන් ලොලියන අයට තියෙන ප්‍රශ්න තමයි මම කියවනේ රචනයකට ලකුණු ගන්න අපි හිතන තරම් ලේසි නෑ. රචනයකට ලකුණු ගන්න බෑ ලේසි. රචනයකට ලකුණු ගන්න මොකද කරන්න ඕනේ? පුහුණු වෙන්නට ඕනේ. ලකුණු 17ක් 18ක් ඉතින් සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය දන්න කෙනෙකුට ලියට ගන්න පුළුවන්. මම කියලා දෙනවා රචනයකට ලකුණු ගන්න වෙන්නේ 12න් කීයද කියලා ගන්න ඕන 8න් කීයද කියලා ගන්න ඕන 5න් කීයද කියලා ගන්න. ඒ කොටස් තුනට අපි වෙන වෙනම පුහුණු වෙන්නට ඕනේ. ඒ සඳහා අපි රචන ලියන්න ඕනේ. ඒකනේ මම කිව්වේ. ඉතින් මට පේන්නේ නැහැ ඔයගොල්ලෝ
වෙන සූදානමක් ඒ ප්‍රවේශයක් නිසා වැඩ නොකිරීම නිසාම ඔබ යම් පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. ඒක තරම් හොඳ කාරණාවක් නෙවෙයි. ඔබ සාමාන්‍ය පන්ති දුන්නා නම් මම ඕව අනිවාර්යයෙන්ම කරලා ඇති කියලා බලනවනේ. දැන් මට මේ ක්‍රියාවලිය තුළ බලන්න ක්‍රමයක් නේ. ඉතින් ඔයගොල්ලෝ ඉතින් ඒකේ අයිති ප්‍රයෝජන ගන්නව නෙමෙයි. විශේෂ අපි වැඩ කටයුතු වලට සාධාරණයක් ඉටු කරන්න ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම අභ්‍යාස කරන්න. අභ්‍යාස කරන්නේ නැත්නම් ඇත්තටම කොච්චර අහන් හිටියත් කොච්චර ඉගෙන ගත්තත් කරන්නේ නැහැ. මොකද ඒ කිරීම තුලින් තමයි අපි වඩාත්ම හොඳ හුරුවක් ලබාගෙන ඒක සමහරලාට මම නිබන්ධන වල සමහර ස්ථන් තියලා තියෙන්නේ ඒකයි. මොකද ලියන්න ඕන. ලියුවේ නැතුව භාෂාව ඉගෙන ගන්න අමාරුයි. වචන හුරු වෙන්නේ නෑ. ලියන දේ තමයි වඩාත් හොඳින් මතකයට යන්නේ. ලියන දේ. මොකද මේ ලියන එක අතින් විතරක් කරන එක නෙවෙයි මනසින් කරන එක. මනස ලියන දේට වඩාත් නැඹුරු වෙනවා වැඩි. කියවන දේටත් වඩා. මොකද ක්‍රියාවලිය දෙකක් නේ. ලියනවා, පේනවා නේද? ඒකේ කායික, මානසික දෙකේ බැඳී ආවා. අපි නුහුරු දේවල් වැඩිපුර ලිව්වහම අපිට මතක ඉන්න ප්‍රමාණය වැඩි. ඒකත් මතක තියාගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මම ඇත්තට පස්වෙනි පාඩම රසස්වාදයක් ලියන්න කියලා මම කිව්වා කලින්. අපි කතා කරලා ඉවරලා කිව්වා මම ඒකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර නෑ නේද? එහෙම නැත්තම් ලියන්න අවශ්‍ය නෑ. ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරනම තමයි ලියන්න කියලා කිව්වේ නේද? හරි බලමු අපි ඉස්සරහට. මම මේ දැනට මේ නිබන්ධන සම්බන්ධයෙන් කතා කරන්නේ නැතුව මූලික ප්‍රවේශයක් පාඩම් වලට අරගෙන දෙන්න හදන්නේ. මොකද නිබන්ධනයේ එතකොට අපිට ලේසි ගොඩාක් දේවල් print කරලා දෙන්න පුළුවන්. සාකච්ඡා කරන්න විතරයි තියෙන්නේ. මූලික කාරණා ටික පැහැදිලි කරගත්තාම මේ විදිහට. ඒක තමයි මේ කරන්නේ. හරි. එහෙනම් අපි අද ව්‍යාකරණ කොටසට යමු. මොනවා හරි ප්‍රශ්නයක් ගැටලු තියෙනවා නම් කියන්න. සර් කියන්න. කියන්න පුතේ. සර් නිබන්ධන ෆොටෝකොපි ගහගන්න ඕනද? දැන් මෙහෙම මේ 6 වෙනි පාඩමේ නිබන්ධන නම් ඕන වෙන්නේ නැහැ. 5 වෙනි පාඩමේ නිබන්ධන ඉතින් දැන්ට ඔහම තියාගන්න. දැන් අපිට අපේ මාසේ ඔයගොල්ලෝ නිබන්ධන ටික ගන්නකොට මම 6 වෙනි පාඩමේ නිබන්ධනේ සම්පි පාඩමේ නිබන්ධනේ දෙනවා. හරිද? ඊට අමතරව 5 වෙනි පාඩමේ නිබන්ධනේ නැති අයට ඒ නිබන්ධනේ ගන්නකොටම ඇවිල්ලා උඩුගම අර මම කිව්වනේ print කරගන්න තැනක් තියෙනවා කියලා. එතනින් මුදල් නොගෙවා print කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ යන්න කලින් කියන්න ඕන. හරිද? එතෙන්ට ගිහිල්ලා කියන්න එපා මේ අර උඩුගම තියෙනවා මේ අපේ මේ ක්ලාස් එක පැත්තේම අලුතින් දාපු උඩුගම printers කියලා print එකක් තියෙනවා. අන්න එතනට ගියන් පස්සේ පුළුවන්. හරිද? හැබැයි ඔයගොල්ලෝ එතනට ගිහිල්ලා print කරගන්න කලින් මට පොඩ්ඩක් කියන්න ඕන. අවශ්‍ය කෙනෙක් මේ සතිය යනවා නම් යන දවසට යනකොට යන්න කලින් මට කියන්න. ඒක මම එතෙන්ට යොමු කරලා තියන්නම්. ඒක කියලා තියන්නම්. ඔයගොල්ලෝට දෙන්න කියලා මුදල් නොගෙවා පස්වෙනි පාඩමේ නිබන්ධනේ අරගන්න පුළුවන්. යන අතරේ අරගන්න පුළුවන් ඕන කෙනෙක්. අපි මේ යසතියේ සාකච්ඡා කරේ කර්තෘකාරක හා කර්මකාරක වාක්‍යවල ආරම්භය. කාරක කියන වචනයත් එක්ක කාරක කියන වචනේ අර්ථයත් එක්ක අපි කර්තෘකාරක කර්මකාරක කියන මොකක්ද කියලා හඳුනාගත්තා. විශේෂයෙන්ම කාරක කියන වචනේ ගත්තාම කාර කියලා කිව්වේ ක්‍රියාවක්, ක කියලා කිව්වේ කරන්නා යන අර්ථයක් දෙන නිසා අවසාන ක්‍රියාව කරන්නා කර්තෘ නම් කර්තෘකාරක වන බවත් අවසාන ක්‍රියාව කරන්නා හෝ වෙන්නේ කර්මයට නම් ඒ කර්මකාරක බවත් අපි සාකච්ඡා කරා. උදාහරණ වාක්‍ය මම එකක් දීලා තිනවා. ඔයගොල්ලන්ට කිව්වා උඩින් උදාහරණ වාක්‍ය දෙකක් ලියලා ඊට ගැලපෙන අන්‍ය ඒ වාක්‍ය දෙකම කර්මකාරකෙන් ලියන්න කරන උදාහරණයක් විදිහට ටික තමයි අපි ගිහින් සාකච්ඡා කරේ. එතකොට මේ කර්මකාරක වාක්‍යයක් නිවැරදිව සකසන ආකාරය අපි ගත්තොත් කර්මකාරක වාක්‍යයක් නිවැරදිව සකසන ආකාරය අපි කතා කරලා තියෙන 9 දී. මේ පියවර 4 නැවත මෙතන සී ගන්නනවා. මේ පියවර 4 මෙතන සී ගන්නනවා. එතකොට අපි දන්නවා පියවර 4යි මුළුල්ල අපි පියවර 4 මතක් කරොත් මම කරලා මේක දන්න නිසා මම ඉතින් කතා කරනවා මේ කොටස. පියවර 4 කතා කරොත් තව එක පියවර 4ට යනකම් තා පොඩි දෙයක් මතක් කරන්නම් මේ දැන් ඕගොල්ලෝ
ලියලා තියෙන වාක්‍යෙම ගන්නම්. මෙතන මේ වාක්‍යෙම පොඩක් ගන්නම්. වැද්දෝ මුවන් මරති. වැද්දන් මුවෝ මෙරති. වැද්දන් විසින් මුවෝ මෙරති. පළවෙනිම කතෘකාරක වාක්‍ය. කතෘකාරක වාක්‍යයේ උක්තේ තමයි වැද්දෝ ආඛ්‍යාතේ තමයි මරති. හොඳට බලාගන්න මේ කොටස. සමහර අයට මේක වැදගත්. දෙවෙනි වාක්‍යේවත් කර්මකාරක වාක්‍යයේ උක්තේ තමයි මුවෝ ආඛ්‍යාතේ තමයි මෙරති. මේ මට පළවෙනි වාක්‍ය පොඩ්ඩක් කියන්න. පළවෙනි වාක්‍යයේ වැද්දෝ මුවන් මරති කියන එකේ මරති කියන වෙනුවට තිබිය හැකි තවත් ආඛ්‍යාතයක් කියන කවුරුද? මරති කියන ආඛ්‍යාතයේ වෙනුවට තියන්න පුළුවන් වෙනින් ආඛ්‍යාතයක් කියන වර්තමාන කාල ආඛ්‍යාතයක්. මොකක්ද කියලා බලන්න අනිත් ආඛ්‍යාතයකට. එහෙමත් වෙන්න පුළුවන් විභාගෙට. මරති වෙනුවට තිබිය හැකි වෙනත් ආඛ්‍යාතයක්. මොකක්ද තියන්න පුළුවන් ආඛ්‍යාතයේ මරති කියන ආඛ්‍යාතයට අමතරව? මතක් වෙන්නේ නැද්ද? මරති කියන ආඛ්‍යාතය වෙනට ඕනනම් තියන්න පුළුවන් මරත් කියන එක. මයනු රයිනු අල්තයනු. වැද්දෝ මුවන් මරත්. මරත් කියන එකයි මරති කියන එකයි දෙකම එකයි. තියන්නේනු අල්තයනු දෙකෙන්ම එකම අදහස තමයි එකතු වෙන්නේ. කියන්නේ වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයක් තමයි තියන්න අල්තයන කියලා කියන්නේ. ප්‍රත්‍ය දෙකක්. ඒ වගේම මෙරිටි කියන එකත් ඕනනම් පුළුවන් කොහොමද තියන්නද? මෙරිට් කියලා තියන්නත් පුළුවන්. මෙරිට් කියලා තියන්නත් පුළුවන්. ඒක නෙමෙයි මම මෙතන පැහැදිලි කරන්න හදන්නේ. මෙතන තියෙනවා පොදු කාරණා දෙකක්. ඒ තමයි වචන ભેදය ඊළඟට පුරුෂ ભેදය ඊළඟට ලිංග ભેදය ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදය. චුට්ටක් අහන්න වෙන්නේ මෙතන. වැද්දෝ මරති වචන ભેදය අනුව මෙතන ගලපලා තියෙනවා. වචන ભેදය අනුව ගලපලා තියෙනවා. වැද්දෝ මරති මුවෝ මෙරති වචන ભેදය. මෙතන බහුවචන නිසා මෙතන බහුවචන තියෙනවා. මේ වාක්‍ය දෙකෙන් මේ ගැලපීම කරන්න ඕන කියන එක මම කියන්නේ. වාක්‍ය දෙකේම ගලපන්න ඕන. වාක්‍ය දෙකේම උක්තාක්‍යත ගලපන්න ඕන වචන ભેදයෙන්. පළවෙනි එක. කර්තෘකාරක වාක්‍ය නම් කර්තෘයාක්‍යතේ වචන ભેදයෙන් ගලපන්න ඕන. කර්මකාරක වාක්‍ය නම් කර්මයාක්‍යතේ වචන ભેදයෙන් ගලපන්න. වැද්දෝ එක් බහුවචනයි මරති බහුවචන වචන ભેදයෙන් ගැලපුවා. කර්මකාරක වාක්‍යෙත් එහෙමයි. මුවෝ වචන ભેදයෙන් ගත්තාම බහුවචනයි මෙරිති කියවහම වචන ભેදයෙන් ගත්තාම බහුවචනයි. සා මුවෝ මෙරිති කියලා තිබුවේ වචන ભેද අනුව සම්බන්ධ කරලා. අන්න ගැලපුවා. උක්ත්‍යාක්‍යතේ උක්තාක්‍යත ගලපන්නට උන කර්තෘකාරක වාක්‍ය විතරක් නෙවෙයිනේ. උක්තය ආක්‍යාතයේ ගලපන්නට ඕන කර්තෘකාරක වාක්‍ය විතරක් නෙවෙයි. අපි සාමාන්‍ය අපි පුරුදුලා තියෙන කර්තෘකාරක වාක්‍ය උක්තයාක්‍යත් එක ගලපන්න. නෑ කර්මකාරක වාක්‍ය කර්තෘකාරක වාක්‍ය විතරක් නෙවෙයි. කර්මකාරක වාක්‍යෙත් උක්තයාක්‍යත් එක ගලපන්න ඕන. ඒ වචන ભેදයෙන් පළවෙනි එක. දෙවෙනි එක තමයි පුරුෂ ભેදයෙන්. මේ දෙක නම් අත්‍යවශ්‍ය වැදගත්ම දෙක. මෙතන මුවෝ කියලා කියන්නේ ප්‍රථම පුරුෂයයි. ඒක නිසා මෙරිති කිව්වා. වැද්දෝ කියලා කියන්නේ ප්‍රථම පුරුෂයයි මරති කියලා කිව්වා. කියන්නේ අවසන් කරන්නේ ප්‍රථම පුරුෂයවා. මෙතන මම තිබ්බනම් මෙතනත් මම උක්ත වෙලා තිබ්බනම් මෙතන මම මරමි කියලා තියෙන නිසා කියන්නේ අවසන් කරලා තියෙනවා. ඇයි? පුරුෂ වේදින් කල්පනා. මෙතන මම තියන්න වෙනකොට මම තිබ්බනම් උක්තේ විදිහට කියන්නේ අවසන්. සා පුරුෂ වේදිනුත් ගැලපෙන්න ඕන. මෙතන තෝ තිබ්බනම් කර්තෘකාරක වාක්‍යයේ මෙතන කියන්නේ අවසන් වෙනවා. මෙතන තෝ තිබ්බනම් උක්තේ වෙනුවට මෙතන කියන්නේ අවසන් වෙනවා. මේ ගැලපීම කරන්න ඕන.
වචන ભેදයෙන් ගලපන්න පුරුෂ ભેදයෙන් ගලපන්න ඕන. කර්තෘකාරක වාක්‍යෙත් එහෙම කර්මකාරක වාක්‍යෙත් එහෙම. ඊළඟට අපි ගත්තාම ලිංග ભેදිනුත් ගලපන්න ඕන. ලිංග ભેද අපි වාක්‍ය වලට අහම කතා කරමු. ලිංග ભેද අපි දන්නවා ඒක වචනේ විතරයි බලපන්නේ. කර්තෘකාරකවත් බලපන්න කර්මකාරකවත් බලපන්න. මට එහෙම නැහැ කියලා හිතෙන්නත් පුළුවන්. නෑ එහෙම නෑ. ලිංග ભેදේ කර්තෘකාරකවත් බලපන්න කර්මකාරකවත් බලපන්න. අපි ඒක පාඩමට ආවම කතා කරමු. ඊළඟට ගත්තාම ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදේ ගත්තත් එහෙමයි. මෙතන ප්‍රාණවාචී එක වචන නම් ආඛ්‍යාත එක වචන මෙතනත් එහෙමයි. ප්‍රාණවාචී එක වචන නම් ආඛ්‍යාත එක වචන වෙන්නට ඕන. කර්මකාරක වල. කර්තෘකාරක වල ප්‍රාණවාචී බහුවචන උක්තයන් නම් ආඛ්‍යාත බහුවචන වගේම කර්මකාරක වල ප්‍රාණවාචී උක්තේ බහුවචන නම් ආඛ්‍යාත බහුවචන වෙන්නට ඕන. ඊළඟට අප්‍රාණවාචී ඒක වචනවත් බහුවචනවත් අපි අහලා තියෙන විදිහ මොකද්ද? අප්‍රාණවාචී නම් ඒක වචනවත් බහුවචනවත් උක්තයට අනුව ආඛ්‍යාත එක වචන වෙනවා. ඒක කර්තෘකාරක වල එහෙමයි. ඒකම කර්මකාරක වලට දාලා. يعني මෙතනත් මෙතෙන්දත් එහෙමයි. අප්‍රාණවාචී ඒක වචන හරි බහුවචන හරි උක්තයක් තිබුණාම ආඛ්‍යාත ඒක වචනේ. මෙතන මේගොල්ලෝ දීර්ඝකාල ඉගෙනගෙන තියෙන ක්‍රියාවලිය ක්‍රමයක් තියෙනනේ. අපි උක්තාඛ්‍යාත ගලපන්නේ මොකේ විතරද? අපි උක්තාඛ්‍යාත ගලපන්නේ කර්තෘකාරක වාක්‍යවල විතරයි. අපිට පුරුදු නැහැ කර්මකාරක වාක්‍යවල උක්තේ සාඛ්‍යාතේ ගලපන්න. ඒකයි අපිට වර්ධින්නේ. නිසා ඒක පළවෙනි කාරණාව විතර මතක තියාගන්න. බොහෝ අයගේ වාක්‍ය වර්ධින්නේ ඒක නිසා. බොහෝ අයගේ වාක්‍ය වර්ධින්නේ ඒකයි. ඔයගොල්ලෝ කර්තෘකාරක උක්ත්‍යාඛ්‍යාතේ ගලපන සිද්ධාන්තයෙන් කර්තෘකාරක වාක්‍ය උක්ත්‍යාඛ්‍යාතේ ගලපන ක්‍රමවේදයෙන් කර්මකාරකයේ උක්ත්‍යාඛ්‍යාතයක් ගලපන්න. මේක මේ කියන්නේ. වෙන මොනවත් නෙවෙයි. හරිද? සමතක තියාගන්න කර්තෘකාරක වලත් කර්මකාරක වලත් උක්ත්‍යාඛ්‍යාතයේ වචන ભેදයෙන් පුරුෂ ભેදයෙන් ලිංග ભેදයෙන් ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයෙන් අනිවාර්යයෙන්ම ගැලපිය යුතුයි. ගැලපිය යුතුයි. නිබන්ධන අරගෙන ඉතින් ඔයගොල්ලෝ ගාවේ නම් ලියන්න පළවෙනි කාරණාව විදියට පළවෙනි කාරණාව ලියන්න. මෙන්න මෙතනට පළවෙනි කාරණාව. ලියන්න පළවෙනි එක. එතන උඩ තියෙනනේ වාක්‍යයක් කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක් දැකිය හැකි ලක්ෂණ කියලා. ඒක ඉරකින් කපලා දාන්න එක අදාළ නැහැ. ඒක අදාළ නැති එකක්. ඒක අදාළ නැහැ ඒක කපලා දාන්න. පළවෙනි කාරණා. ඔය ඔතනම තියෙන උඩ කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරක වාක්‍යයක දැකිය හැකි ලක්ෂණ කියලා පේලියක් තියෙනවා මෙතන උඩින්. අන්න ඒක ඕනේ නැති එක. ඒක අයින් කළා දාන්න කපන්න එක. දැන් මේ 9 ඉගෙන ගන්න කොටසක් නැවත මතක් කරගන්න හදන්නේ 8 ඉගෙන ගන්නට ඇති 9 ඉගෙන ගත්ත කොටසක් මතක් කරගන්න හදන්නේ පියවර 4 අවශ්‍ය නිසාම මේ එක පියවරක් හද අතහැරුණොත් වාක්‍ය වැරදි. ඒකත් මතක තියාගන්න. උත්සාහ කළා ආඛ්‍යාතය හදාගත්තයි කියලා උක්තිය වැරදි නම් ඒත් වැරදි. ඒ නිසා මේ හැම එකක්ම අනිවාර්යයෙන් වැරදි වෙන්නට ඕන පියවර 4ම. හරිද? පියවර 4ක් වුණාට තනි අදහසක් තනි වාක්‍යයක් නෙමෙයි ලියන්නේ. පළවෙනි එක. උක්ත කර්තෘපදය අනුක්ත කිරීම. 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 පළවෙනි කාරණාව. උක්ත කර්තෘපදය අනුක්ත කිරීම. පළවෙනි පේලිය ලියාගෙන කර්තෘකාරක වාක්‍යයක්
ඉතින් තියෙන්නේ හැමදාම වාක් පේලි තුනක් තියෙන එකයි. මෙන්න මේ රතු පාටෙන් ලකුණු කරලා තියෙන පේලියේ රතු පාට පේලියේ ලියා ගන්න පළවෙනි වාක්‍ය. කර්තෘකාරක වාක්‍ය. දෙමව්පියෝ දරුවන් යහමග යවති. ඒක ලියලා ඉරක් අඳින දෙමව්පියෝ කියන පදයට ඉරක් අඳින දෙමව්පියෝ කියන පදයට ආස දෙමාපියෝ දෙමව්පියෝ දරුවන් යහමග යවති. දෙමව්පියෝ දරුවන් යහමග යවති. ඒ වාක්‍ය ලියන්න ලියලා දෙමව්පියෝ කියන පදේ ඉරක් ඇඳ ගන්න. දෙමව්පියෝ කියන පදේ ඉරක් ඇඳ ගන්න. පළවෙනි පියවර විදියට ඊළඟ පේලියේ සම්පූර්ණ වාක්‍ය ලියන්නේ නැහැ. ඉරැඳගත්තු දෙමව්පියෝ කියන වචනය දෙමව්පියන් කියලා දෙවෙනි පේලියේ ලියා ගන්න. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍ය කර්මකාරකෙන් ලියන්නේ නැහැ. පියවර ටික මතක් වෙන්න ඕන නිසා මම මේ කියන්නේ. මෙන්න මේ කොළපාට පේලියෙන් ලියා ගන්න දෙමව්පියන් කියලා විතරක්. දෙමව්පියෝ කියලා දෙවෙනි රතු පාට පේලිය ලියාගත්තා. දෙමව්පියෝ දරුවන් යහමග යවති. ඒ වාක්‍යයේ දෙමව්පියෝ කියන පදෙට ඉරක් ඇඳා ඊළඟට ආපහු තුන්වෙනි කොළපාට තීරෝ තියෙන පේලියේ දෙමව්පියන් කියලා අන්නර උක්තේ අනුක්ත කරලා ලියන්න. එච්චරයි කරන්න ඕන. වාක්‍ය සම්පූර්ණයෙන් ලියන්න එපා දෙවෙනි පේලියේ. වාක්‍ය සම්පූර්ණයෙන් ලියන්න එපා දෙවෙනි පේලියේ. දෙවෙනි පේලියේ වාක්‍ය සම්පූර්ණයෙන් ලියන්න එපා. දෙමව්පියන් කියලා ලියලා නවත්තන්න. දෙමව්පියන් කියලා ලියලා නවත්තන්න. ඊළඟට දෙවෙනි එක අංක 2 යට තියෙන එක ලියා ගන්න. 2 අංක 2 ඊට කලින් මට කියන්නකෝ මේ කීපයක් සිහි ගන්න. උක්ත පදයක් අනුක්ත කරන පියවරයන් කීපයක් සිහි ගන්නම ටක් ගාලා උක්ත පදයක් අනුක්ත කරන පියවර කීපයක් කියන ටක් ගාලා කීපයක් අපි දන්නවා. ප්‍රාණවාචී ඒකවචන නියමාර්ථ නාම පද උක්ත අනුක්ත ભેද වෙනසක් නෑ. ප්‍රාණවාචී නියමාර්ථ ඒකවචන නාම පද උක්ත අනුක්ත ભેද වෙනසක් නෑ. මොනවද? අම්මා තාත්තා අයියා අක්කා ගොවියා නංගි මල්ලි ඒවායේ උක්ත අනුක්ත වෙනසක් නෑ නියමාර්ථ නාම නිසා. ප්‍රාණවාචී බහුවචන නාම පද උක්ත අනුක්ත ભેද වෙනසක් ඇත. ගොවියෝ ගොවියන් මේ විදිහට. අප්‍රාණවාචී නම් ඒකවචන උනත් බහුවචන උනත් උක්ත අනුක්ත ભેද වෙනසක් නැත. ඊළඟට ප්‍රාණවාචී ඒකවචන ඒ ප්‍රාණවාචී අනියමාර්ථ ඒකවචන නාම පද උක්ත අනුක්ත ભેද වෙනසක් ඇත. මතකයිද? කොහමද? ගොවියෙක් ගොවියෙකු කාන්තාවක් කාන්තාවක ඒ වගේ ප්‍රාණවාචී ඒකවචන අනියමාර්ථ නාම පද උක්ත අනුක්ත ભેද වෙනසක් තියෙනවා. ඊළඟට තව කාරණාවක් ප්‍රධාන කාරණාවක් මතක තියාගන්න ඕන. සර්වනාම පදවල. නැත්නම් සර්වනාම පදවලට ඊට මනන්න වෙච්ච උක්ත අනුක්තයක් තියෙන. ඒ නිසා ඒවා භාවිතයේ මතකින් අවබෝධ කර ගන්නට ඕන. මතක තියාගන්නට ඕන. මම කිව්වොත් මා අපි කිව්වොත් අප හැදෙන ක්‍රමයක් ගැන අපිට කියන්න බෑ. නමුත් ඒවා නිශ්චිතවම යෙදෙන අනුක්ත නාම බවට පත් වෙනවා. තොපි කිව්වොත් තොප, තෙපි කිව්වොත් තෙප, තෝ කිව්වොත් තා, ඒ වගේ ඕහු කිව්වොත් ඕන්, යුස්මත්තු කිව්වොත් යුස්මතුන් ආදී ලෙස අපි දන්නවා උක්ත නාම පදයක් අනුක්ත නාම පදයක් බවට පත් කරන පියවර කීපයක් තියෙනවා. දෙවෙනි එක ලියා ගන්න. අනුක්ත කර්තෘ පදයට පසුව අනුක්ත කර්තෘ පදයට පසුව අනුක්ත කර්තෘ පදයට පසුව අනුක්ත කර්තෘ පදයට පසුව විසින් නිපාතය එක් කිරීම. අනුක්ත කර්තෘ පදයට පසුව විසින් නිපාතය එකතු කිරීම. අනුක්ත කර්තෘ පදයට පසුව විසින් නිපාතය එකතු කිරීම. අනුක්ත කර්තෘ පදයට පසුව විසින් නිපාතය එකතු කිරීම.
අනුක්ත කර්තෘපදයට පසුව විසින් දෙවෙනි එකනේ. ඔව් දෙවෙනි එකේ අංක 2 යටතේ ලියන්නේ. අනුක්ත කර්තෘපදයට පසුව විසින් නිපාත එකතු කිරීම. අනුක්ත කර්තෘපදයට පසුව විසින් නිපාත එකතු කිරීම. එතනටත් දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි කියලා අර්ථ පාඨ පේළියේ ලියාගන්න පළවෙනි පේළියේ ඊළඟට ප්‍රශ්නාර්ථ ලකුණක් යොදලා ඉලක්ක ඇඳ ගන්න දෙමව්පියෝ කියන දට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණක් දෙමව්පියෝ කියන දට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණක් යොදලා ඒ යටින් විතරක් ඉලක්ක ඇඳ ගන්න. ඒ යටින් විතරක් ඉලක්ක ඇඳ ගන්න. ඊළඟට දෙවෙනි කොළපාට තීරුවේ දෙමව්පියන් විසින් කියලා විතරක් ලියන්න. ලියලා විසින් කියන පදේ ලකුණු කරගන්න. මෙන්න මෙච්චරයි කරන්න ඕන. සම්පූර්ණ වාක්‍ය ලියන්න එපා දෙවෙනි එකේ. දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි දෙමව්පියෝ තන ඉස්සරහින් ප්‍රශ්නාර්ථ ලකුණක් යොදලා ඒක යටින් ඉරක් ඇඳ ගන්න. දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි කියන එක සම්පූර්ණ වාක්‍ය රතු පාට හයිලයිට් කරලා තියෙන රතු පාට තීරුව ලියන්න. ඊළඟට කොළ පාට පැහැදිලි තීරුව ලියන්න. දෙමව්පියන් විසින් කියලා විසින් කියන පදේ යටින් ඉරක් අදින්න. විසින් කියන පදේ යටින් ඉරක් අදින්න. මොකක්ද පොඩ්ඩක්. ඔයගොල්ලෝ පේනද තිරේ දෙස්සනවනේ මේ කොළ රතු පාට තීරුවක් කියන රතු පාට තීරුවේ සම්පූර්ණ වාක්‍ය ලියන්න දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි කියලා. ඒකේ දෙමව්පියෝ කියන තැන ඉස්සරහින් ප්‍රශ්නාර්ථ ලකුණක් යොදන්න. යොදලා ඒක ඉරක් ඇඳ ගන්න. දෙමාපියෝ. දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි කියලාම ලියන්න. අපෝ ලියන්නේ තේ වාක්‍යමයි. ඊට පස්සේ කොළ පාට තීරුවෙන් ඊළඟ අන්තිම පේළියේ තුන්වෙනි පේළියේ දෙමව්පියන් විසින් කියලා ලියලා විසින් කියන පදේ යටින් ඉරක් අඳින්න. විසින් කියන පදේ යටින් ඉරක් අඳින්න. විසින් කියන පදේ යටින් ඉරක් ඇඳ ගන්න. විසින් කියන පදේ යටින් ඉරක් ඇඳ ගන්න. මම හිතනවා හරියද කියලා. තුන්වෙනි පියවරට යන්නක් ගාලා යන්න අනුක්ත කර්ම පදයේ තුන්වෙනි එක විදිහට ලියන්නේ අංක 3 යට තියෙන අනුක්ත කර්ම පදයේ උක්ත කිරීම. අනුක්ත කර්ම පදයේ උක්ත කිරීම. අනුක්ත කර්ම පදයේ උක්ත කිරීම. අනුක්ත කර්මපදේ උක්ත කිරීම. කලින් වගේම රතු පාට තීරුවෙන් ලියා ගන්න දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි කියන වාක්‍යය හැම සම්පූර්ණ වාක්‍යෙම දරුවන් කියන එක අපි උක්ත කරගන්න ඕන. දරුවෝ කියලා මුක්ත කරලා ඉරක් ඇඳ ගන්න. දෙමව්පියෝ දරුවන් යහමගේ අවදි කියලා රතු පාට තීරය ඉස්සෙල්ලා ලියා ගන්නවා. දෙවෙනි පේළිය ලියා ගන්නවා දෙමව්පියන් විසින් දරුවෝ කියන තැන වෙනකම්. දෙමව්පියෝ
දරුවන් යහමගේ අවදි කියලා සම්පූර්ණ වාක්‍ය ලියලා ඊළඟ පේළියේ දෙමව්පියන් විසින් දරුවෝ කියලා විතරක් ලියා ගන්න. දෙමව්පියන් විසින් දරුවෝ කියලා ලියාගෙන දරුවෝ කියන පදයට ඉලක්ක ඇද ගන්න. හරි නේද? හරි සර්. හතරවෙනි එක අවසාන එක උක්ත කර්ම පදයට අනුව උක්ත කර්ම පදයට අනුව ආඛ්‍යාතය ගැළපීම 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 දෙමව්පියන් විසින් දරුවෝ දැන් ඔයගොල්ලෝ පළවෙනි වාක්‍ය ලියන්න අර වගේම සම්පූර්ණ වාක්‍ය ලියන්න. එන්න මේ සතු පැහැති තීරුවේ පළවෙනි වාක්‍ය ලියන්න. කොළ පැහැති තීරුවේ දැන් සම්පූර්ණ වාක්‍ය ලියන්න හදන්නේ එතන සම්පූර්ණ වාක්‍ය නෙන්නේ. දෙමව්පිය දරුවෝ යහමගේ අවදි කියලා ලිව්වා නම් ඊළඟට දෙමව්පියන් විසින් හරි පළවෙනි වාක්‍ය වල අවදි කියන වචනේ යටින් ඉලක්ක ඇඳ ගන්නකො. දරුවෝ දෙමව්පියන් විසින් දරුවෝ යහමග ඊට සමාලෙන් ලියනවා අපි නිකන් ලියනවා යැවෙති කියලා වාක්‍යයක් පුළුවන් අපිට දැන් විතර මේ මෙතෙන්ට උදාහරණයක් විදිහට විතර මේක ලියාගමු යැවෙති කියලා ලියලා එයාටින් ඉලක්ක ඇඳ ගන්න. සම්පූර්ණ වාක්‍ය දෙකක් ඔයගොල්ලෝ දැන් මේකට ලියලා තියෙනවා. ඔය අන්තිමට ලියපු වාක්‍ය දෙක ඔයගොල්ලෝ තව වෙන පාටකින් පුළුවන් නම් මෙන්න මේ මම කොටු කරන වචන ටික මේක විතරක් කොටු කරගන්න. කතෘකාරක වාක්‍යයේ දෙමව්පියෝ යාවති කියන වචනයත් කර්මකාරක වාක්‍යයේ දරුවෝ යැවෙති කියන වාක්‍යය. පද දෙකක්. මම හිතනවා හරියටි කියලා මේ බලන්න. මෙහෙම කරගන්නකෝ ඔයගොල්ලෝ කලින් පැහැදිලි එකක් නැවත මතක් කරගන්න. මෙතන මේ ගලපලා තියෙන්නේ මෙන්න මෙයාව මෙයත් එක්ක. එතන ගලපලා තියෙන්නේ එයාව මෙයත් එක්ක. කොහොමද? බහුවචනයි. ප්‍රථම පුරුෂයි. මේවෙන් ගන්න තියෙන ඔච්චරයි දැන්. කියන්නේ වචන ભેදයෙන් ගලපලා තියෙනවා. මෙතන ගලපන වචන ભેදය විතරයි. ඊළඟට පුරුෂ ભેදයෙන්ුත් ගලපලා තියෙනවා. වචන ભેදයෙන් පුරුෂ ભેදයෙන් ගලපලා තියෙනවා. තව ඕනනම් අපිට ගලපන්න තියෙන්නේ ලිංග ભેදයයි ප්‍රාණවාචක අප්‍රාණවාචක ભેදයෙන්. මේක එතන නැත්නම් එහෙම ගලපන්නේ. ඒ ගැලපීමම මම කලින් මතක් කරා වගේම මෙතනත් කරලා මෙයා ගලපලා තියෙන මෙයත් එක්ක වචන ભેදයෙන් ගලපලා වචන ભેදයෙන් මෙයා ගලපලා තියෙන මෙයත් එක්ක මොනවයින්ද පුරුෂ ભેදයෙන් මෙයා ආපහු මෙයත් එක්ක ගලපන්න ඕන ලිංග ભેදයෙන් මෙයා ආපහු මෙයත් එක්ක ගලපන්න ඕන
ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදෙන් මේ දෙක පිටට අදාළ නැති නිසා මම ඒක ලියන්නේ නේ. බලන්න කර්තෘකාරක වාක්‍ය මේ උක්ත කර්තෘ සහ ආඛ්‍යාතයේ ගැළපෙන වචන ભેදෙන් පුරුෂ ભેදෙන්. කර්මකාරක වාක්‍යයේ වචන ભેදෙන් පුරුෂ ભેදෙන් ගලපන්නේ කර්මයයි ආඛ්‍යාතයයි. මෙන්න මේක අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. මේක අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. මෙතන තමයි ගොඩක් අයට වරදින්නේ. ඔයගොල්ලෝ කර්තෘකාරක වාක්‍යයක් ලියනකොට කර්තෘ සහ ආඛ්‍යාතයේ ගැලපුවාට කර්මකාරක වාක්‍යයක් ලියනකොට කර්මයේ සහ ආඛ්‍යාතයේ අර විදිහම ගලපන්නේ නැහැ. ඔන්න ওই කාරණාව නිසා මොකක් කරගන්නද ඔයගොල්ලෝ? වාක්‍ය වරද්ද ගන්නවා. ඔන්න ඒකව කාරණාව නිසා බොහෝ අය වාක්‍ය වරද්ද ගන්නවා. ඊට පස්සේ එම වරද්දන්න බෑ. දැන් ඔයගොල්ලෝ තේරෙන හැටි මම කිව්ව දේ නම් දෙමෝපියෝ දරුවන් යහමග යවති කියන කර්තෘකාරකයේ මේ කර්තෘකාරක වාක්‍යයේ කර්තෘය ආඛ්‍යාතයේ ගලපලා තියෙනවා. ගලපන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැනට 4යි. තව තියෙනවා. ප්‍රධාන 4යි. ඔක තමයි ප්‍රධාන වශයෙන්. මොනවද ගලපන්න ඕන ආකාර 4? වචන ભેදයෙන් ගලපන්න ඕන, පුරුෂ ભેදයෙන් ගලපන්න ඕන, ලිංග ભેදයෙන් ගලපන්න ඕන. ඇතැම් විට ලිංග ભેදයෙන් ගලපන්නේ ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයෙන් ගලපන්නට ඕන. ඒ කර්තෘකාරක වාක්‍යයක්. මේ 4 පියවර 4 ඉතලා 4ක් දාතින ඒකට. කර්මකාරක වාක්‍යෙත් එහෙමයි. කර්මකාරක වාක්‍යෙත් කර්තෘකාරක නම් කර්තෘනේ. කර්මකාරක වාක්‍ය නම් කර්මය. කර්මයේ ආඛ්‍යාතයේ ගලපන්න මොනවයිද? වචන ભેදයෙන් ගලපන්න ඕන. ඕක ගලපලා තියෙනවා. පුරුෂ ભેදයෙන් ගලපන්න ඕන. ගලපලා තියෙනවා. ලිංග ભેදයෙන් ගලපන්න ඕන. මෙතෙන් අදාළ නැහැ ලිංග ભેදය. ඊළඟට ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදයෙන් ගලපන්න ඕන. මෙතන ප්‍රාණවාචී අප්‍රාණවාචී ප්‍රශ්නයක් විතර නේ. ඒ නිසා මෙතන එහෙම ගලපන්න අවශ්‍ය නැහැ. සමහර වාක්‍ය අප්‍රාණවාචී බහුවචනත් වෙනවා. සමහර වාක්‍ය වල උක්තිය අප්‍රාණවාචී බහුවචනත් වෙනවා. ඒකවචනත් වෙනවා. මොනවත් ආඛ්‍යාත ඒකවචනය කියන ගැළපීම තියෙනවා. මම හිතනවා කර්තෘකාරක කර්මකාරක වාක්‍ය ඉගෙන ගන්නකොට අර පියවර 4 වගේ වැදගත් කාරණාවක් තමයි උක්ත ආඛ්‍යාත ගැළපීම හරියට අවබෝධ කරගන්න. කර්තෘකාරක වාක්‍ය නම් කර්තෘය උක්ත කර්තෘය ආඛ්‍යාතය ගලපන්න ඕන බවත් කර්මකාරක වාක්‍ය නම් උක්ත කර්මයයි ආඛ්‍යාතය ගලපන්න ඕන කියන එකත් අවධාරණයෙන් මතක තියාගත්තොත් තමයි ඕගොල්ලොන්ට කර්මකාරක වාක්‍යයකත් උක්ත ආඛ්‍යාතේ නිවැරදිව ගලපන්න පුළුවන් වෙන්නේ වරද්දන්නේ නැතිව. වරද්දන්නේ නැතිව. කවදා හරිම කියනවා ගොඩාක් අය වරද්දන්නේ ඔන්න උතර නිසා. දැන් මම හිතනවා මේ කාරණා හොඳින් පැහැදිලි වෙන්නට ඇති. මේ කාරණාව පැහැදිලි නම් අපි යනවා කර්මකාරක දැන් කර්තෘකාරක වාක්‍ය ආඛ්‍යාතය හදන විදිහ අපි කතා කරගත්තානේ මතකද? කර්තෘකාරක වාක්‍යයක ආඛ්‍යාතය හදන විදිහ මතකයිනේ. ත්‍රිකාලික ක්‍රියාවට යටතේ හැදුවේ ආඛ්‍යාත 18ක්. මතකයිද? ඊ ඌ ඊහි ඌහු ඊමි ඌමු. ළඟට වර්තමාන කාලේ ඊති හීහු මීමු. අනාගත කාලේ අන්නේ අන්නෝ අන්නේහි අන්නේහු අන්නෙමි අන්නෙමු. මේ ප්‍රත්‍ය 18න් ආඛ්‍යාත 18ක් හදලා වාක්‍ය 18කුත් හදුවානේ. ඒ තමයි කර්තෘකාරක ආඛ්‍යාත හදන විදිය. දැන් අපි දැනගන්න ඕන කර්මකාරක ආඛ්‍යාතත් හදන ටික ක්‍රම කීපයක් තියෙනවා. කර්මකාරක ආඛ්‍යාතත් හැදෙ ගොඩනගෙන ආකාර කීපයක් තියෙනවා. ඔක්කොම ආකාර අපිට හරියට මේ විශ්ලේෂණය කරගන්න බැරි වුණත් යම් යම් ආඛ්‍යාත ගොඩනගෙන නිශ්චිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිශ්චිත ක්‍රමවේද දෙක තුන අපි අවධාරණය කරගත්තොත් අපිට ඒ වාක්‍ය වරද්දා නැතුව ආඛ්‍යාත ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වාක්‍ය වරද්දා නැතුව ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕන කාරණාවක්. හරිද? ඒ අනුව සාමාන්‍යයෙන් කෙනෙක් අමාරුයි කියලා කියන්නේ කර්මකාරක වාක්‍යක ආඛ්‍යාතය ගොඩනගන්න. හැබැයි කර්මකාරක වාක්‍යක ආඛ්‍යාතය අමාරු නට ආඛ්‍යාතය අමාරුවෙන් ගොඩනගලා අනෙක් පියවර තුනෙන් එකක් හරි වැරද්දුවොත් වාක්‍ය වැරදි. භාගයක් හරිනේ කියලා ලකුණු දෙන්නේ නැහැ. භාගයක් හරි කියලා ලකුණු දෙන්නේ. ඒ නිසා සම්පූර්ණ වාක්‍ය නිවැරදිව ලිවීම අත්‍යවශ්‍ය බව මතක තියාගන්නට ඕන. නිවැරදිව ලිවීම අත්‍යවශ්‍ය බව මතක තියාගන්න ඕන. එතකොට පළවෙනි ක්‍රමවේදය ඔන්නතන තියෙනවා. කර්තෘකාරක වාක්‍ය කර්මකාරක වාක්‍යයක් ඉස්සෙල්ලා දක්වද්දී උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය ගලපන්න ඕන පළමු පියවර වෙන්න තියෙනවා. එතකොට මෙතනදී ඔයගොල්ලෝගේ අවධානයට ගන්න ක්‍රියාපද පාඩමේ ඉගෙන ගත්ත ප්‍රත්‍ය ටික. මොනවද ප්‍රත්‍ය ටික? මෙන්න මේ ප්‍රත්‍ය ටික. ඉනි උණු ඉනිහි උණුහු ඉනිමි උණුහු. අද
අතීත කාල පත්‍රික. වර්තමාන කාල පත්‍රික තමයි ඒ එති එහි එහු එමි එමු. අනාගත කාල පත්‍රික මොනවද? එන්නේ එන්නෝ එන්නෙහි එන්නෙහු එන්නෙමි එන්නෙමු. මේ තියෙන්නේ කර්තෘකාරක වාක්‍යවලදී අපි ත්‍රිකාලික ක්‍රියාවලදී ඉගෙන ගත්ත ප්‍රති 18 වගේම කර්මකාරක වාක්‍ය ගොඩනැගීමේදී අපි ඉගෙන ගත්ත ප්‍රති 18. ඕනෑම කර්මකාරක වාක්‍යයක් කර්තෘකාරක සේම ආඛ්‍යාතවලදී මෙන්න මේ ප්‍රත්‍ය ගන්න තමයි හදාන්නේ. මේ පළවෙනි පේජයේ ඉන්නේ උණු ඒ එති එහි එන්නෝ එන්නෝ එන්නේ එන්නෝ කියන ටික ප්‍රථම පුරුෂය කියලා ඔයගොල්ලෝ දාන්න. ප්‍රථම පුරුෂය කියලා දාන්න. ඉන්නේ උණු එහි එවු එන්නේහි එන්නේහු කියන ටික මධ්‍යම පුරුෂය කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. ඊළඟට ඉනිමි උණුමු එමි එමු එන්නෙමි එන්නෙමු කියන ටික උත්තම පුරුෂය කියලා ඔයගොල්ලෝ දානවා. කියන්නේ නියන්නෙන් අවසන් කරන මම, නියන්නෙන් අවසන් කරන අපි. එතකොට මේ ටික අතීත කාල බවත්, මේ ටික වර්තමාන කාල බවත්, මේ ටික අනාගත කාල බවත් අපි දානවා. ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට අපි හැදුව වාක්‍යයට යමු ඉස්සෙල්ලා. ඒ වාක්‍යයේ ආඛ්‍යාතය අපි හදාගත්තේ ආවේ එති කියලා. sorry, එති නෙවෙයි. යැවෙති. යැවෙති. බලන්නකෝ. යති කියලා කර්තෘකාරක ආඛ්‍යාතය තිබ්බ මේක අපි හදාගත්තා යැවෙති කියලා. යති කියන එක හැදුනේ කොහොමද? ය කියන ධාතු ප්‍රകൃතියට එකතු කරගත්ත දී කියන වර්තමාන කාල ත්‍රිකාලිකයට වර්තමාන කාල ක්‍රියාපද. දී කියන යති. එයම තමයි යති හැදුනේ. යැවෙති කියන එකත් හැදෙන්නේ එහෙමයි. ය කියන ධාතු ප්‍රകൃතියට වර්තමාන කාල ප්‍රථම පුරුෂ ක්‍රියාප්‍රත්‍ය එකතු වෙනවා. මොකද එති. එති. ය දනෙති හැදෙනවා යැවෙති කියලා. බලන්න ආඛ්‍යාත නිකන් ආවට ගියට හැදුන්නේ නැහැ. කර්තෘකාරකෙත් තේමයි කර්මකාරකෙත් තේමයි. වර්තමාන කාල වලට තාම පහසුයි. අතීත කාලත් ටිකක් ලේසි. අනාගත කාල වැඩි ඉන්නේ නැති සත්‍ය ගැටලුවක් නැහැ. ඒක නිසා මතක තියාගන්න. ත්‍රිකාල වල ඊති හු මීමු ප්‍රත්‍යයෙන් එකක් ඇවිල්ලා තියෙනවා මෙතෙන්ට. කර්මකාරක වල ඒ එති එහි එහු එමි එමු කියන ප්‍රත්‍යයෙන් එකක් ඇවිල්ලා තියෙන ගැලපෙන්න. එති කියන ප්‍රත්‍යය ඇවිල්ලා ය දනෙති ය වේති හැදිලා තියෙනවා. හරිද? හරි. මම එතනින් ඒකට සායින් කරලා මම යනවා මේ ප්‍රත්‍ය ගොඩනගන පළවෙනි පියවර ඔකේ තියෙනවා. පළමු පියවර. බලන්න පළවෙනි පියවර ඒ තමයි කර්තෘකාරක වාක්‍යය. ඔයගොල්ලෝ දෙනවා කර්තෘකාරක වාක්‍යයෙන් ඔයගොල්ලෝ දෙන තියෙන කර්තෘකාරක වාක්‍යයෙන් කරුණු දෙකක් ගන්නට ඕන. කර්තෘකාරක වාක්‍යයෙන් කාරණා දෙකක් ගන්නවා. එකක් තමයි ධාතු ප්‍රകൃතිය ගන්නවා. ධාතු ප්‍රകൃතිය හොයාගන්න. කර්තෘකාරක වාක්‍යයෙන් ධාතු ප්‍රകൃතිය හොයාගන්නට ඕන. උතර මතක තියාගන්න. කර්තෘකාරක වාක්‍යයෙන් මොකද්ද හොයාගන්නේ? ධාතු ප්‍රകൃතිය. කියන්නේ දීලා තියෙන වාක්‍යය කර්තෘකාරක වාක්‍ය කර්මකාරකයන් බවට පත් කරන දීලා තියෙන වාක්‍යයේ ධාතු ප්‍රകൃතිය හොයාගන්න ආඛ්‍යාතය. ඊළඟට එකකින් ගන්න අනිත් කාරණා තමයි කාලය. කාලය. ධාතු ප්‍රകൃතියේ කාලය. ඔය දෙක තමයි ගන්න. ඊළඟට දැන් මේ දෙක ගන්න කර්තෘකාරක වාක්‍යය. ධාතු ප්‍රകൃතියේ කාලය. දැන් අපිට මම ඉස්සෙල්ලා දෙමෝපිය දරුවෝ යහමගේ යවති කියන එකේ යවති කියන එකෙන් ගත්තේ. යවති කියන එකෙන් ගන්නෙ මොකද්ද? යවති කියන එකෙන් ගන්නෙ මොකද්ද? ධාතු ප්‍රകൃතියේ කාලය. කර්තෘකාරක වාක්‍යයෙන් ගන්න මේකේ තෝරන ධාතු ප්‍රകൃතිය තමයි යව කියන එක මම කලින් අරගෙන මම මේ ධාතු ප්‍රകൃතිය යව කියන එක කාලය තමයි වර්තමාන කාලය.
වර්තමාන කාලය. ඊළඟට ඔයගොල්ලෝ හදන කර්මකාරක වාක්‍ය තියෙනවනේ. ඔයගොල්ලෝ කර්මකාරක වාක්‍ය හදන එකක් තියෙනවනේ. ඔයගොල්ලෝ හදනවා කර්මකාරක වාක්‍යයක්. දැන් මේ යවති කියලා අපි අංකයත් හදාගත්තේ කාට අනුවද? දෙමව්පියෝ කියන උක්තයට අනුව, කර්තෘකාරක උක්තයට අනුව. දැන් අපිට එයාට අනුව හදලා වැඩක් නෑ අපිට. දැන් අපි කර්මකාරක වාක්‍යයක් නේ හදන්න ඕනේ. නිසා අපි හදන්න යන කර්මකාරක වාක්‍යයේ උක්තයට අනුවයි මෙතන ඊළඟට හදාගන්න. ඒක නිසා අපි ගන්නවා අපි හදන කර්මකාරක වාක්‍යයේ උක්තයෙන් මොකද්ද? පුරුෂයයි පුරුෂ ભેදයයි වචන ભેදයයි පුරුෂ ભેදයයි වචන ભેදයයි ගන්න. මේ පුරුෂ ભેදය වචන ભેදය ගන්න මොකින්ද? අපි හදන කර්මකාරක වාක්‍යයේ උක්තේ. අපි හදන කර්මකාරක වාක්‍යයේ උක්තේ මොකක්ද අපි හැදුවේ එකේ? උක්තේ තමයි දරුවෝ. දැන් දරුවෝ කියන එකෙන් ගන්නවා මොකක්ද? වචන ભેදයයි පුරුෂ ભેදයයි. පුරුෂ ભેදය ගත්තොත් මොකක්ද දරුවෝ කියන එකේ පුරුෂය? ප්‍රථම පුරුෂයි. වචන ભેදය ගත්තොත් බහු වචනයි. බහු වචන. දැන් අපිට පේන මොකක්ද? කරුණු හතරක් හොයා ගන්න ඕන ඕගොල්ලෝ වාක්‍ය දෙකට අදාළව. කර්තෘකාරක වාක්‍යයෙන් කරුණු දෙකක් හොයා ගන්නවා ධාතු ප්‍රකෘතියයි කාලයයි ආඛ්‍යාතයෙන්. ඒක ආඛ්‍යාතයෙන් ගන්නෙ. ඕගොල්ලෝ දීලා තියෙන කර්තෘකාරක වාක්‍ය ආඛ්‍යාතයේ ධාතු ප්‍රකෘතියයි කාලය ගන්නට ඕන. ඕගොල්ලෝ නිර්මාණය කරන කර්මකාරක වාක්‍යයේ උක්ත කර්මයෙන් කරුණු දෙකක් ගන්නවා. ඒ තමයි වචන ભેදය පුරුෂ ભેදය හොයා ගන්න ඕන. දැන් අපි හොයාගෙන තියෙන්නේ මේ බලන්න ධාතු ප්‍රකෘතිය යව කාලය වර්තමාන කාලයයි පුරුෂය ප්‍රථම පුරුෂයයි වචනේ බහුවචනයි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ යව කියන එකට යව කියන ධාතු ප්‍රකෘතියට මෙන්න මේ ටික යව කියන ධාතු ප්‍රකෘතියට මොකක් කරනවද? වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන මොකක්ද එකතු කරන්නේ? වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන කර්මකාරක ක්‍රියා ප්‍රත්‍ය එකතු කරනවා මේ ටිකේ. මේ කලින් කතා කරපුවා මම මේ පුරුෂක මේ ප්‍රත්‍යෙක දීලා තියෙන සම නැවත එක ලියන්න යන්නේ නැහැ, වගත කරන්න යන්නේ නැහැ. කෙටියෙන් ලිව්වේ. දැන් අපි එකතු කරනවා මොකද? වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන කර්මකාරක ක්‍රියාපත්‍ය. මෙන්න තියෙනවා වර්තමාන කාලය. මෙන්න තියෙනවා ප්‍රථම පුරුෂය. මම මතක් කරන්නම්. අයිත් මම පැහැදිලි කරන්නේ මේ කොටස. මෙන්න තියෙනවා වර්තමාන කාලය. මෙන්න තියෙනවා මෙන්න මේ ටික ප්‍රථම පුරුෂය. මෙන්න තියෙනවා බහුවචන. මොකක්ද එනවා? වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන ප්‍රත්‍යය. ඒක අරගෙන මොකක් කරන්න ඕනද? අන්න වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන ප්‍රත්‍යය අපි මෙතෙන්ට එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ එති මෙතෙන්ට එකතු කරනවා. එකතු කරලා අපිට හැදෙනවා මොකද්ද? යව ධනෙති ජීවිතය අර කලින් විතර හොයන්න හැරුණා. ජීවිතය ඕනම ක්‍රියාපදයක් ඕනම කර්තෘකාරක ක්‍රියාපදයක් මේ විදිහට මොකක් කරන්න පුළුවන්ද? ප්‍රත්‍ය ගන්නවලා නිවැරදිව කර්මකාරක ආඛ්‍යාතයක් බවට පත් කරන්න පුළුවන්. කර්තෘකාරක ඕනම ආඛ්‍යාතයක් මේ විදිහට වර්ණ කරලා ගන්න පුළුවන්. දැන් මේ කිව්ව දේ තේරුම් නැත්නම් ඊටාම ඉක්මනින් ආන්න. මේ කිව්ව කාරණාව තේරුම් නැති කවුරු ඉන්නවද? මේ කිව්ව කාරණාව තේරෙන කවුරු ඉන්නවද ආන්න ඉක්මන් කරලා. ඉන්නවද එහෙම කවුරුන් නොතේරුණු කෙනෙක් කිව්ව කාරණාව මේක පැහැදිලි වෙන්න මේක මුළු ජීවිතේටම එච්චරයි. හරිද? නොතේරුණු කෙනෙක් ඉන්නවා කමෙන්ට් එකක් දායන්න.
දසුන්ට තේරුණාද මෙන්න මේ ප්‍රත්‍ය ගන්නලා මේ හදා ගන්න විදිය? දුෂාන් නේද? තේරුණා නේද? නොතේරුණු කවුරු ඉන්නව ටක් ගාලා කියන්න. නොතේරුණු කවුරු ඉන්න කමෙන්ට් එකක් දායන්න මම හිතුවා තේරෙන්නේ නැtei කියලා. හැම කෙනෙකුටම මේ තමයි මේ මේ ඔටෝ නෙවෙයි මේ. කියන්නේ මේ හදලා තියෙන්නේ මේ ඔටෝ ආඛ්‍යාතයක් නෙවෙයි කියන්නේ. නොදැනුවත් හදන ආඛ්‍යාතයක් නෙවෙයි. හරියට ප්‍රත්‍ය ගන්නලා හදන ආඛ්‍යාතයක්. හරියට ආඛ්‍යාතයක්. ප්‍රත්‍ය ගන්නලා හදාගත්ත ආඛ්‍යාතයක්. නිසා වීඩියෝ එක නැවත බලන්න මේ අන්තිම කොටස හරි බලලා ඉවරලා මේ ප්‍රත්‍ය ගන්නලා ආඛ්‍යාතයක් හදන එක අතිශය වැදගත්. ඒ ක්‍රමය අනිවාර්යයෙන්ම පුරු වෙන්නට ඕන. කරුණු දෙකයි අරගෙන තියෙන ඔයගොල්ලෝ දන්නවා කර්තෘකාරක වාක්‍යයෙන්. ඒ තමයි කර්තෘකාරක වාක්‍යයෙන් ගන්නේ ධාතු ප්‍රකෘතිය කාලයයි. කර්මකාරක වාක්‍යයෙන් ගන්නේ උක්ත කර්මපදයේ පුරුෂ ભેදයයි වචන ભેදයයි. අපි මේ අර ඔයගොල්ලෝ දුන්න කතා කර වාක්‍යෙම ආඛ්‍යාතයයි උක්තයයි ගත්තා කර්ම උක්තයයි යනවා මේ ගලවලා අර දාලා තියෙනවා. ඒ ආඛ්‍යාතයේ හැදුණු විදිය මේ පැහැදිලි කිරීමක් කළා තියෙනවා. මම හිතන ඔයගොල්ලන්ට කිව්ව කාරණාව අවබෝධ වෙන්න ඇති නැත්නම් තාපාරක් බලන්න කිව්ව විදිය නැත්නම් අපි ආපු ඉස්සරහට තමයි කියන දෙයක් දාලා තියෙන තේරුම් නැහැ කියලා. බලමු අපි ඉස්සරහට තව උදාහරණ කිහිපයක් කරනකොට තව දුරට උඩට පැහැදිලිව මේක මම කරනවා. හරිද? ඊළඟට මේ ලියාගන්න මෙතන මෙන්න මේ වාක්‍ය පහක් මම කරලා පළවෙනි පියවරට දාලා වාක්‍ය පහ ලියා ගන්න. අංක 1 මිනිස්සු වෘක්ෂලතාවන් ආරක්ෂා කරති. මෙන්න මෙතෙන්ට ලියන්නේ මිනිස්සු අංකයකට ලියන්නේ මිනිස්සු වෘක්ෂලතාවන් ආරක්ෂා කරති. දෙවෙනි වාක්‍ය ලියා ගන්න. විදුහල්පතිතුමා මා කැඳවීය. විදුහල්පතිතුමා මා කැඳවීය. විදුහල්පතිතුමා මා කැඳවීය. තුන්වෙනි වාක්‍ය වෙලෙන්දෝ බඩු විකුණති. හතර වෙලෙන්දෝ බඩු විකුණති. හතර ඔව්හු
අප ඔව්හු අප අගයති ඔව්හු අප අගයති ඔව්හු අප අගයති ඔව්හු අප අගයති අවසාන වාක්‍ය ගුරුවරු දරුවන්ට ශිල්ප ලබා දෙති ගුරුවරු දරුවන්ට ශිල්ප ලබා දෙති ගුරුවරු දරුවන්ට ශිල්ප ලබා දෙති තේරුම් නැහැ කිව්ව දෙන්නෙක් විතර ඉන්නවා මේ උත්සාහ කරන්න කිව්ව විදිහට ලියන්න මේ සමහර වෙලාවට තේරෙන්නත් ඉඩ තියෙනවා නැති වුණත් අපිට වීඩියෝ එක බලුවම සමහරට තේරුම් ගන්නත් පුළුවන් ඒ අවබෝධ කරගන්න පුළුවන් මේ නිබන්ධන ලියලා තියෙන දේනුත් අවබෝධ කරගන්න පුළුවන් බැරි වුණොත් ඊළඟ දවසේ තහන්නේ කොටස මොකද කර්මකාරක ආඛ්‍යාතයක් නිවැරදිව හදන්න ඇත්තටම ගොඩක් අයට බෑ ඉස්සෙල්ලා මතක තියාගන්න ඒක ඒ කියන්නේ ගොඩාක් අය නිවැරදිව හදන්නේ හැදෙන විදිය ආඛ්‍යාතේ නිවැරදිව ගොඩනගන විදිය දැනගෙන නෙවෙයි. මෙන්න මෙහෙමයි නිවැරදි ආඛ්‍යාතේ ගොඩනගන්නේ කියලා එහෙම කියන්න පුළුවන් කමකට නෙවෙයි. හුරුවත් එක්ක සමහරලාට යම් අවබෝධයක් එක්ක හැදෙන විදිය දැනනකොට උත්තරේ මොකක්ද කියලා දන්නවා එකත් එක්ක හදනවා. හැබැයි ඒකේ නිවැරදි උත්තරේ හැදෙන විදියක් දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ පළවෙනි පියවර දාන මේ එක පියවරක්. ඔයගොල්ලෝ විවිධ ආඛ්‍යාත දැකලා තියෙන්නේ. විවිධ කර්මකාරක ආඛ්‍යාත දැකලා තියෙන්නේ. මේ විවිධ කර්මකාරක ආඛ්‍යාත ඔයගොල්ලෝ දැකලා තියෙන විවිධ කර්මකාරක ආඛ්‍යාත බැලුවහම ඔයගොල්ලෝ තේරෙනවා ඇති මේ ඒවා මේ හැදිච්ච විදිහ අපිට සමහරවිට හිතා ගන්න බෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? ඉතින් හදන්න බෑනේ නේද? හැදිලා තියෙන විදිහ දන්නේ නිකන් අපේ ඔය අඳුර අතපත ගන්නවා වගේ නිකන් උත්තරයක් හදාගෙන එහෙම නෙවෙයි. දැන් මේ ඔයගොල්ලන්ට පළවෙනි පියවර පුළුවන්. සමහර වැත්තර තියෙන හැදිච්ච විදිහ කියන බෙදන්න හොයාගන්න බැරි. ෆොටෝ හැදිච්චව තියෙන නමුත් අපි හරියට දන්න ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රත්‍ය ගන්නලා හදන ක්‍රම. ඒක දැන් අපි දන්න පළවෙනි පියවර. මේ පියවර දාන්න. ප්‍රත්‍ය වලින් හදන පියවර දෙකක් තියෙනවා. මේ ඊළඟ එකත් වෙන්නේ මේ ක්‍රමයටමයි. තව එකක් එනවා මේ දෙවෙනි ක්‍රමයෙන් පස්සේ තුන්වෙනි ක්‍රමය එන්නේ වෙන ප්‍රත්‍ය ටිකක් ඒකවල හදනවා. මේ පියවර තුන ඉගෙනගෙන මේ පියවර තුනෙන් පස්සේ තමයි අපි අනිකුත් දේවල් වලට යන්නේ. ඒතකොට අපි පියවර තුනක්. ප්‍රධාන දෙකයි ඇත්තටම දෙකයි පුළුවන්. නිවැරදි ප්‍රත්‍ය ගන්නලා හදා ගන්න. හැදෙන විදිය දක්වලා හදා ගන්න. මේ දෙක හරියට ඉගෙන ගන්නට ඕන. මේ දෙක හරියට ඉගෙනගෙන තමයි ඉතිරි කොටසට යන්න ඕන. මේ දෙක හරියට ඉගෙනගෙන තමයි ඉතිරි කොටසට අපි යන්නට ඕන. හරි. එතකොට මේ නොතේරුණු අය කර්මකාරක ආඛ්‍යාත පියවර සහිත ගොඩනැගීම නොතේරුණු අය ඉන්නවනම් අනිවාර්යෙන් ඊළඟ දවසේ දැන් මේ වාක්‍ය පහක් දුන්නනේ. මේ පහත් හදන්න. මතක තියාගන්න මේක. මේ වාක්‍ය පහේ
ආඛ්‍යාත මම දැන් කතා කර ක්‍රමයට පමණමයි හදන්න වෙන කිසිම ක්‍රමයකට හදලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද කතා කරගත්ත ක්‍රමේ? ධාතු ප්‍රകൃතියට අදාළ ප්‍රත්‍ය ඍජුමයි. ලබ ධාතු ප්‍රകൃති ඒව නැහැ. නූ ප්‍රත්‍යකතු කිරින් ඒව නැහැ. කෙලින්ම ධාතු ප්‍රകൃතියට අදාළ ප්‍රත්‍යකතු කරලා හදන ක්‍රමය තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ. ඒ ක්‍රමයට විතරමයි හදන්නේ. වෙන කිසිම ක්‍රමයකට ඒ වාක්‍ය පහේ ආඛ්‍යාත හදන්න එපා. කිසිම ක්‍රමයකට හදන්න එපා. අනිවාර්යයෙන්ම අර කිව්ව ක්‍රමයට විතරක් හදන්නටම අවශ්‍යයි. හරිද? ඊට වඩා වෙනස් විදිහට හදන්න එපා. ඊළඟට මේ අනික් කාරණාව පන්ති විතරේ අවසන් කරනවා. අනික් කාරණාව මේ සඳුද උදේ රසස්වාදී පන්තිය තියෙනවා. මේ සඳ උදේට රසස්වාදී පන්තිය තියෙනවා. හැබැයි සඳ උදේ රසස්වාදී පන්තිය වෙනද අපි කලින් දවසේ 6:45 පටන් ගත්තේ. මේ සඳ රසස්වාදී පන්තිය අපි තියෙන්නේ පවත්වන්නේ උදේ 6ට. පැය විනාඩි 15ක් 20ක් විතර වගේ ළමයි තියෙන්නේ. සඳ උදේ 6ට සූදානම් වෙන්න 6:05 විතර වගේ උඩ සූදානම් වෙන්න. සඳ උදේ තමයි රසස්වාදී පන්තිය තියෙන්නේ. එලං අපි අදට පන්ති අවසන් කරමු. මේ වැඩ පොඩ්ඩක් වැඩ දුන්නේ නැහැ. 6 වෙනි පාඩමේ සම්පූර්ණ කවි ටික පාඩම් කරලා අවසන් කරගන්න. 6 වෙනි පාඩමේ කවි ටික අවසන් කරගන්නවා වගේම දැන් අපි කතා කර කර්මකාරක වාක්‍ය වලට දාලා කොටස. අපි ලබන සතියේ මේ කර්මකාරක වාක්‍ය තියෙන මේ අතරේ අවසන් කරමු. කර්මකාරක වාක්‍ය නිබඳ ලබන සතියේ අවසන් කරනවා අපි. ඊට පස්සේ කතා කරන්නේ නැහැ. කර්මකාරකයක් කතා කරලා තව වාක්‍ය ටික පිටුනේ ටිකක් කතා කරලා අපි ඒක අවසන් කරනවා. ඉතින් ලබන සතියේකොට දුන්නු වාක්‍ය පහ හරියටම අර කිව්ව ක්‍රමෙට විතරක්. විවිධ ක්‍රම තියෙනවනේ හදන ඒක ක්‍රමයක්වත් නෙවෙයි. අද කතා කර නිවැරදි ක්‍රමයක් කතා කර අපි යන්නේ ක්‍රමෙට විතරක් ආඛ්‍යාතය ගොන්නගලා වාක්‍ය පහ දාන්න පියවර හතර කරමු. හරි. එහෙනම් ආදර පන්ති අවසන් කරමු. සඳට රහස්වාද පන්තියෙන් හම්බෙමු. හැමකටම වෙනස් සුබ රාත්‍රියක්. ආයිබෝවන්. ආයුබෝවන් සර් සුබ රාත්‍රියක්.